Net FM Unlimited Balloon Nuki Kata. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අපි සුපුරුදු බදාදා net fm unlimited දේශපාලන සංවාදය ආරම්භ කරන්න සූදානම් විශේෂයෙන් අද දවස අපිට සඳහන් කරන්න පුළුවන් මැතිවරණ කොමිසම මැතිවරණ ප්‍රකාශයට පත් කරන දිනය මැතිවරණ තියෙන දිනය කවදද කියලා හරියටම ලබන සඳුදා කියනවා කියලා කිව්වා මම එහෙම කියන්නම හේතුව අපි net fm unlimited බදාදා දේශපාලන වැඩසටහන මේක දේශපාලනය පිළිබඳව කතා කරන දිනේ නිසා බොහෝ දෙනෙකුගේ මැතිවරණයේ පැවැත්වීම හෝ නොපැවැත්වීම පවත්වන දිනය මේ පිළිබඳව බලාපොරොත්තු තිබුණා ඊට ප්‍රතිචාර දක්වුවා අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන්නු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳව අධ්‍යයනයකින් පස්සේ මේ සතියන්තයත් ගෙවිලා ගිහිල්ලා ලබන සඳුදා 8 වෙනිදා සඳහන් කරනවා කියලා කවදද හරියටම මැතිවරණය පවත්වන දිනය කියලා ඊයේ ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලැබුණා ඒත් එක්කම දැන් කොවිඩ් තත්ත්වය යම් ආකාරයකින් රට තුල පාලනය කිරීමකින් අනතුරුව රට යාවත්කාලීන වීම එමෙ තමයි යථා තත්ත්වයට පත්වීම කොහොමද සිදු වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමින් හිටියා. ඒ පිළිබඳව දේශපාලනයේ විවිධ පැති ඔස්සේ උනන්දුවක් දක්වනවා ආණ්ඩුව සාර්ථකත්වය ගැන අදහස් කියද්දී මෙහෙම කරන්න තිබුණා මීට කලින් ක්‍රියාමාර්ග ගන්න තිබුණා කියන අදහස් විපක්ෂයේ පැත්තෙන් මතුවෙනවා. ඒ දේශපාලනයේ ස්වභාවය. අද දවසේ අපි ආරාධනා කළා වර්තමාන ආණ්ඩුවේ වගකිව යුතු බරක් දරන ඇමතිවරයෙකුට එතුමා කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන ඒත් එක්කම සංචාරක හා ගුවන් සේවා ඇමතිතුමා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා ඇමතිතුමා. අයිබෝන්. net fm ඔස්සේ ඔබට මේ වැඩසටහන අහන්න පුළුවන්. ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා Facebook ඔස්සේ මේ වැඩසටහන ඔබට බලන්න පුළුවන්. විශේෂයෙන් නැමතුමා අපේ රටේ ආදායම පිළිබඳව කතා කරද්දී විදේශ විනිමය ගේන ක්ෂේත්‍ර පිළිබඳව කතා කරද්දී සංචාරක කර්මාන්තය ඉතා ඉහළින් තිබුණා. නමුත් දැන් මේ වන විට අපේ ගුවන් තොටුපළ වහලා අත්‍යවශ්‍ය ගුවන් ගමන් කිහිපයක් පමණක් සිද්ධ වෙන්න තැනටපත් වෙලා ඒක ශ්‍රී ලංකාවේ තත්ත්වයක් නෙමෙයි ලෝකෙම තත්ත්වයක්. නමුත් කොහෙම් ආදායම් ආවත් අවසානයේ රට දුවන්න ඕනේ. සංචාරක කර්මාන්තයේ නියැලෙලා හිටපු එමෙන්නත ඔබතුමාගේ විෂය ඇතුලේ හිටපු බොහෝ දිනෙක මේ වෙලාවේ රැකියාවක් නැතුව ගෙදර ඉන්නේ. ඒ අය වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා විදියට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? ඒතර මනෝජ් දැන් මගේ අමාත්‍යාංශ ටික දිහා බලපුවාම මේ රටට ආදායම් උත්පාදනය කරන විදේශ විනිමය ගෙන්න ප්‍රධානම ආයතන තමයි මගේ අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. ඔබතුමා කිව්වා වගේ සංචාරක කියන්නේ අපේ ඉලක්කය තිබුණේ බිලියන 10ක්. ඒ වගේම විදේශිකයන් අපි මිලියන 7ක් වගේ ප්‍රමාණයක් ලංකාවට ගේන්න බලාගෙන තමයි අපේ මේ අමාත්‍යාංශය වැඩ ආරම්භ කරනකොටම කටයුතු කරේ. එදා පාස්කු ප්‍රහාරයත් එක්ක කඩා වැටිච්ච සංචාරක ශේෂ්ඨය යම් මට්ටමකට ඔලුස්සගෙන එනකොටම තමයි මේ කොරෝනා වෛරසයත් ඇතුනේ. එදා ලෝකෙටම බලපෑවේ නැතුණත් පාස්කු ප්‍රහාරය අපේ රටේ විතරයි ඒක අපිටම බලපාපු දෙයක්. නමුත් ඒ නිසා ඒ සංචාරක ව්‍යාපාරයේ නියතු වෙන්නන්ට සෑහෙන කාලයක් ගත වුණා නැවත වතාවක් කොළුසන්. මොකද සංචාරකයෝ මොහොර වුණා අපිට වඩා පරිස්සම් රටවල් ඒගොල්ලන්ට සිකියුරිටි එක තියෙන රටවල් තිබුණා යන්න. ඒ නිසා අපිට ඒ බලපෑම ඇති වුණා. යන්තම් දුරට ජනතාව තුළ සංචාරයට හොඳයි කියලා ජාත්‍යන්තර මතවාදයක් ඇවිල්ලා සංචාරකයෝ එන්න ගන්නකොටම තමයි මේකුනේ. දැන් මේක ලෝකෙටම බලපාලා තියෙන දෙයක්. ඒ නිසා සංචාරක ව්‍යාපාරය නැත්තටම නැති වුණා කිව්වොත් මම නිවැරදි. මොකද කිසිම ගුවන් තොටුපළක් වැහුවයින් පස්සේ පෝට් එක වැහුවයින් පස්සේ සංචාරකයට එන්න නැතු වෙන්න එතනින් එහාට ආපහු කතා කරන්නම දෙයක් නැහැ. මේකේ යැපෙන බොහෝ දෙනෙක් හිටියා. ගයිඩ්ලා හිටුවා, ටූර් ඔපරේටර්ස්ලා හිටියා, ඊළඟට හෝටල් ශේෂ්ත්‍රයේ හිටපු අය හිටියා. මේ සංචාරක ශේෂ්ත්‍රයේ වැටෙනවයි කියන්නේ විශාල ප්‍රමාණයක් ඒකෙන් කොත්තු රොටි ගහන කෙනාට පවා මේක බලපානවා. ගොටුකොළ ටික ගෙනල්ලා හෝටලේට දීපු මිනිසයා කජු ටික ගෙනල්ලා හෝටලේට දීපු මිනිහට බලපානවා. ඒ නිසා සංචාරකයේ වැටිච්චත් එක්ක විදේශ විනිමය විතර නෙමෙයි ලංකාවේ හිටපු සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට පවා ඒක ලොකුට බලපාලා තියෙනවා. ඒ නිසා අපි පහුගිය දවස්වල සංචාරක ශේෂ්ඨයට අදාළ බොහෝ දෙනෙක් ඒ ආයතන ගෙනල්ලා ඒක ගයිඩ්ලා වෙනම ගෙනවුවා හොටේලියන්ස්ලව කාර් රෙන්ටල් කරන අය වෙනම ගෙනල්ලා අපි සාකච්ඡා කරා. කරලා ඒ අයගේ
මේ සංචාරක ශේෂ්ත්‍රය තුළ ඒ අය රඳෝගන්න මේ වෙලාවේදී රජයෙන් විය යුත්තේ මොකක්ද කියන එක ඒගොල්ලන් එක කතා කරා. ඒ වගේම අලුත් දෙයක්. දැන් මේ කොරෝනා එක වැටිච්ච එක අපෝ පරණ විදියටම යන්නේ නෙමෙයි. අලුත් විදියට හිතන්න පුළුවන් විදියක් අපි ඒගොල්ලන්ට යෝජනා කරන්න කිව්වා ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍රාට. දැන් ඒ සම්බන්ධව අපිට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේ අපි දැන් කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා තව සතියක් දෙකක් ඇතුළත ඒක ගනි. අරගෙන ඒ අයට යම් සහනයක් ලබා දෙන වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා. ඉතින් රාජ්‍යයක් හැටියට මම දන්නවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් සංචාරක ව්‍යාපාරයට ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මේ මම හිතනවා අපි ජනාධිපතිතුමත් එක්කත් වෙනම සාකච්ඡාවක් ඊට පස්සේ කරලා එතුමා අපිට අවශ්‍ය වැඩපිළිවෙලත් එක්ක උදව් කරන්න. මම හිතනවා අගෝස්තු මාසෙ වෙනකොට ගුවන් තොටුපොළ ආරම්භ කරනවත් එක්කම අපිට සංචාරක ව්‍යාපාරයේ යම් මට්ටමකට ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඔව්. දැන් අපිට දැනෙනවා මම හිතන්නේ ඒක සමහර ලාවට ඉලක්කයක් ජනාධිපතිතුමා ටාගට් එකක් මම හිතන්නේ දුන්නේ අගෝස්තු 1 වෙනිදා කියන දවස. ඒක ඇත්තට මේ ඉලක්කය සපුර ගන්න අපිට පුළුවන්ද? බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් රට ඇතුලේ රටවැසියනුත් යම් ආකාරයකින් සංයමයකින් වැඩ කරන්නේ රටට යම් මේ වෛරස් ව්‍යාප්තිය පාලනයක් කරගන්න අවශ්‍යයි කියලා. කෙනෙක්ගේ හිතට આવොත් විදේශයන්ගෙන් එන අය හරහා ආයමත් මේ වෛරසය රට ඇතුලේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. අලුත් පණ ගැනීමක් එන්න පුළුවන් කියලා ඒකට වැඩ ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොට ගුවන් තොටුපොළවල් විවෘත කරන්න ඒගොල්ලන් දින වකවානු දාගෙන තියෙනවා. අගෝස්තු 1 වෙනිදා කියන දිනය යෝජනාවක් ඒකට සැලසුමක් විතරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ සංචාරකයන් සමහර විට මේ රටේ තත්ත්වය මීට වඩා හොඳ තත්යකටපත් වුණ අගෝස්තු එකේ වේලස්සන වෙන්නත් පුළුවන්. හැබැයි විදේශ රටවල් වල ඉන්න සංචාරකයින්ට ඒගොල්ලන්ට කියන්නේ සංචාරකයන් ගෙන්නන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් වලට ඒ අයගේ සංචාරක අයිටනරි හදාගන්න දිනමක වාහන හදන්න හෝටල් බුක් කරන්න ඒවට අවස්ථාව දෙන්න ඕන හින්දා තමයි අපි දැම්මම අනවුන්ස් කරේ. ඉතින් ඒ නිසා මම අපි බලාපොරොත්තු වෙන පළවෙනිදා හෝ ඊට ප්‍රථම අපිට මේ රටේ කොරෝනා පිළිබඳව තත්ත්වය පාලනයකට ආවොත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ ඒක කරන්න. ඒ නිසා දැන් ඊළඟදී දැන් මේ කරන්නේ ඔබතුමා කිව්වා වගේ ඒකෙන් බයක් අනිසි බයක් ඇති කරගත යුතු නැහැ. අපි පිට රටින් එන්නකොට අපි යෝජනා කරලා තියෙනවා පැය 72කට කලින් කොරෝනා සර්ටිෆිකේට් එක අරගෙන ටෙස්ට් එක කරලා PCR ටෙස්ට් එක කරන්න ඕනේ. ඊළඟට ලංකාවට ආවම ගුවන් තොටුපොළේදී මේගොල්ලන්ගේ PCR ටෙස්ට් එක කරලා ඒගොල්ලන්ව වෙනම ස්ථානයකට අඳවගෙන පැය 6කින් ටෙස්ට් එක රිපෝට් එක එන විදියට හදලා ඊළඟට ඒගොල්ලන්ට අයිටරි එක විදියට යන්න ඉඩ සලස්වනවා. හැබැයි ඒ යනකොට අපි දැනගන්න ඕනේ ඒගොල්ලන් කොයි ස්ථානවලට යන්නේ කියලා. ඒ හෝටල් මොනවද? ඒ හෝටල් අයවත් දැනුවත් කරනවා මේ සංචාරකයවම කොහොමද ඒගොල්ලන් පරිස්සමෙන් මේක හසුරව ගන්න ඕනේ කියලා. ඊළඟට උන් යන්නේ ඉස්සෙල්ලත් ආපහු අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළෙන් ඒගොල්ලන්ට PCR ටෙස්ට් එක කරලා මේ රටේ යනකොට ඒගොල්ලන්ට කරදරයක් නැහැ කියන එක යන රටට පෙන්වන්න. ඒකට අපි හිතනවා ඒ විශ්වාසය තුළ සංචාරකයෝ බොහෝ දෙනෙකුට ලංකාවට ඉන්නේ ඉදිරියට. ඉතින් ඒව තාම සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඉදිරියේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මට රටක් විදියට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගුවන් තොටුපොළ විවෘත කරන එක පස්සට දාන්න. ඒක ඉතා ඉක්මනට ඒ කටයුතු සිද්ධ කරලා ආයමත් සංචාරක කර්මාන්තය පණ ගහලා අරගෙන රටට යම් විදේශ විනිමයක් එනකන් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි විදේශ විනිමය ලැබෙන සමහර මාර්ගත් ඉදිරියේ අවහිර වෙන්න පුළුවන් කියලා දැනෙනවා. එමෙතුමා ගැන ඔබතුමාම දන්නවා පිට රටවල් වල ඉඳලා ලංකාවට එන්න 40000ක විතර පිරිසක් මේ වෙනකොටත් සූදානමින් ඉන්නවා. මේ වෙනකොට අපි 10000කට ආසන්න පිරිසක් රටවල් 30 ගානකින් ලංකාවට ගෙන්නගෙන තියෙනවා. තවත් 20000කට අසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ ගුවන් තොටුපොළ විවෘත කිරීම ප්‍රමාද වෙන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලොකු උවමනාවක් තියෙනවා විදේශවල සේවය කරන ශ්‍රමිකයින්ව ලංකාවට ගේන්න ඕනේ කියන කාරණාව. ඒ අය ගේන්න ඕනේ නිසා තමයි අපි ගුවන් තොටුපොළ විවෘත කිරීම ප්‍රමාද කරේ. මොකද ඒ අයයි සංචාරකයෝ ඇවිල්ලා එකපාර ලොකු ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක අවුලක් වෙන හින්දා. දැන් මම දන්නවද පිට රටවල් වලින් අපි දන්න බොහෝ දෙනෙක් විශේෂයෙන්ම දැන් ওই දියුණුයි කියන රටවල් වල ඇමරිකාව, යුරෝපේ, එංගලන්තේ වගේ රටවල් වල බොහෝ දෙනෙක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඒ අය හැබැයි දන්නවා ලංකාවට අපි ගේන්න
මම අපි ඉස්සෙල්ලාම කරේ ලංකාවේ අපි ඉස්සෙල්ලාම කරේ එයාපෝට් එක වහන එක. අපේ ආසියානු කලාපයේම මුලින්ම එයාපෝට් එක වැහුවේ අපි. හැබැයි අපි එයාපෝට් එක වහලා චීනි හිටපු ළමයි ටික ගේන්න අපි වෙනම ගුවන් යානාවක් කරියා. ඒව මානසික මෙහෙයුම්. ඉතාලියේ ප්‍රශ්නේ අර දරුවා නැවේව ඒව මානසික මෙහෙයුම්. එහෙම කරන ගමන් ඒව කොරන්ටයින් කරන වැඩපිළිවෙල විශේෂම හාමුදාව ලොකු දායකත්වයක් දුන්න සෞඛ්‍ය අංශ වගේම ඒ අයට වැඩපිළිවෙල කරගන්න අවශ්‍ය පසුබිම හැදුණා. ඒ වගේම පිටරට වලින් ඉස්සෙල්ලාම ඉතාලියේ. ඉතාලියෙන් එනකොට යම් දේශපාලන පක්ෂවල හිතවත් අය මේක අවුල් කරන්න තමයි අර එයාපෝට් එකේ ප්‍රශ්නයක් ඇති කරන්නේ. නැත්නම් එහෙම සිද්ධියකට හේතු වෙන කිසි කාරණාවක් නැහැ. ඒගොල්ලන් ලංකාවට ආව. ලංකාවේදී මම ඒගොල්ලන් කොරන්ටයින් කරා. ඒකට හොඳටම සැලකිලි හමුදාවෙන් එයාට දුන්නා. ඒ කෑ ගහපු අය එළියට ඇවිල්ලා සමාව ඉල්ලලා තමයි මම දැක්ක මාධ්‍යවල ඒ කෑ ගහපු ප්‍රශ්න ඇති කරපු අය ඒගොල්ලන් දැනන් හිටියේ නෑ මෙහෙම වෙනවයි කියලා. ඒ ඇති කරේ අමතුවා මේ ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවට ඇවිල්ලා ඒ වෙලාවේ යම් කලාකාරී විදියට හැසිරුණේ සංවිධානාත්මක කණ්ඩායමක්. සංවිධානාත්මක නෙමෙයි. ඒ අයව අවුස්සන්න ලේසියිනේ. ඈත ඉඳන් ඇවිල්ලා ඒ මිනිස්සුන්ව බයක් ඇති කරලා පෙළඹවීම මොනවා අනිවාර්යෙන්ම මම එහෙම කියනවා. ඊට පස්සේ තමයි ඒ අයගේ ෆේස්බුක් වල ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් දිහා බලපුවාම ඒ අය කවුද කියන එක අඳුරගන්න පුළුවන්. අපි ඒව බලලා තියෙන්නේ. මේ අය කාටද ඒගොල්ලන්ගේ ෆේස්බුක් වල ප්‍රොෆයිල් වල ඉන්නේ කවුද? ඒ ඔක්කොම බලලා තියෙන. අපි දන්නවා ඒක සංවිධාන. මම මේක ආසනයක කියන්න. නමුත් ඒ අයට පස්සේ තේරුණා හාමුදාව කොයි තරම් කැපකිරීමක් කරලාද ඒගොල්ලන්ව නිරෝධන මධ්‍යස්ථාන වල තියාගත්තේ කියලා. ඒ නිසා තමයි ඒගොල්ලන් ආයිත් මාධ්‍යට ඇවිල්ලා කිව්වේ අපි කනගාටු වෙනවා ඒ ගැන කියලා. මම බලාගෙන ඔබතුමාලගේ මාධ්‍ය වල එහෙම වුණා. ඉතින් ඒක ලොකු දෙයක්. නමුත් ඊට පස්සේ ආපු අය ක්‍රමානුකූලව ඒ ක්‍රමවේදය අනුගමනය කරමින් අපි පාලනය කරගෙන ගියා. නමුත් සමහර අවස්ථාවල දැන් ඩුබායි වලින් ඉස්සෙල්ලාම මැදපෙරදිග ෆ්ලයිට් එකේ එනකොට දැන් ඒ රටවල් වල ඉන්න අය තමන්ගේ ප්‍රශ්න විතරයි ඉන්නේ දකින්නේ. ඒ අය දැන් ඩුබායි වල ඉන්නේ කෙනා කියනවා අපිට ආව එක ප්ලේන් එකයි. හැබැයි අපි රටවල් 21කින් ගේනවා. දැන් මේ මාසේ කමාත රටවල් 21කින් අපි ගුවන්තොටුපොළේ එහෙම ගේන්න පටන් අරන් හැමදාම වගේ සමහර විට දවස් 5ක් ගෙනල්ලා එක දවසක් ඇතුළත ගේනවා. මොකද අර එන ප්‍රමාණය වැඩි වුණාම අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමකට සෞඛ්‍ය අංශ හරි පරිස්සමෙන් මේ වැඩේ කරේ. ඉතින් ඒ නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ මේක පාලනය කරන්න. ඊළඟට කුවේත් සිද්ධිය. බඳු ලොකු කතා බහක් යනවා. කුවේට් එක ඒ රටේ ඒ අපිට ලැබිච්ච තොරතුරු මම මේක හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට දැනුවත් කරේ ඒක කුවේට් රටේ ඒගොල්ලන්ගේ බ්ලඩ් ටෙස්ට් කරලා ගෙනාවේ. බ්ලඩ් වලට මේක යන්නේ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ සමහර විට ඒක ICU එකට දාන ස්ටේජ් එක වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මේක කරලා ගෙනාවට මොකද මේක වෛද්‍යංශ මම දැකලා තියෙනවා ටීවී එකේ කියනවා මෙතන උගුර හොදන්න කියලා කියන්නේ දවස් 3-4 ඒක උගුර තියෙන එක ඒගොල්ලන් ඒ PCR පරීක්ෂණයකට බ්ලඩ් එකෙන් ගත්ත හින්දා තමයි අහුවෙලා නැත්තේ. ඉතින් ලංකාවට ආවම ඒකේ ආපු ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වුණා. ඒ විශාල ප්‍රමාණය නිසා තමයි අපිට ඊළඟට කටා ෆ්ලයිට් එකක් අපිට නවත්තන්න සිද්ධ වුණා. මොකද ඇවිල්ලා ගොඩ ප්‍රමාණයක් වුණොත් ඕකෙන් ICU යන තත්ත්වයට පත් වෙන ලෙඩ දුන්නොත් අපේ ICU යනන් තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ගැලපෙන්න තමයි දැන් ඕකේ අනික් රටවල් වල ආසාදිතින්ගෙන් 4%-5 යනවා ICU එකට. හැබැයි අපේ මේ වගේ ප්‍රමාණයක් ගියේ නෑ. අපේ පාලනයත් එක්ක හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඒ එක කාරණා. අනික් එක විදේශ රටවල් වල ඉන්න අයට සන්තෝෂ වෙන්න. මොකද ඔවුන්ගේ බිරිඳ දරුවෝ සමහර අයගේ අම්මලා තාත්තලා නංගිලා ඒගොල්ලන්ගේ ඥාති ඔක්කොම ලංකාවේ ඉන්නේ. ඒගොල්ලන් පරිස්සම් මේ පාලනය නිසා. එතකොට අපි හැම රටකම ගේනකොට මේ රටේ මිලියන 22කට ජනතාවට හානියක් නොවන විදියට හොඳ වැඩපිළිවෙලක් කරා. මේක අලුතෙන් WHO එකේ පවා ලංකාවේ වැඩපිළිවෙල ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසාත්මකව කතා කරා. මොකද අපි කාවත් මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් දැන් බලන්න ඇමරිකාවේ වෙච්ච දේ දවසකට 5000 මැරුණා එක දවසකට. ඉංගලන්තේ මැරුණා. හැබැයි අපේ රටේ ලෙඩ්ඩු පස්සේ හඹා ගිහිල්ලා ඔවුන්ගෙන් අනික් සමාජයට නොයන විදියට කටයුතු කරා. ඒක අපි ලපපු ලොකු ජයග්‍රහණයක්. ඉතින්
ඊට පස්සේ අපි තවදුරටත් කතා කරමු දැන් මේ ඔබතුමා කියන විදිහට 30000ක් විතර දැන් එන්න සූදානම් වෙලා ඉන්නවනම් ඒ 30000ටම රැකියාව නැති වෙනවා. දැන් මේ රැකියා වෙළඳපොළටමයි ඔවුන් යන්නේ සහ ඔවුන් ගෙන්නන විදේශ විනිමය අපට අහිමි වෙනවා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉස්සරහට මොනවද කරන්න කියලා. ඇත්තටම ආණ්ඩුව විදිහට ඔබතුමාලා හරි ආඩම්බරයෙන් කතා කරනවානේ මේ පාලනය කරන්න ගත්ත උත්සාහය ගැන. දැන් ඒක යම් පාලනයක් වෙච්ච නිසා තමයි යම් ආකාරයකින් මේ තත්ත්වෙන් නැවතිලා තියෙන්නේ. හැබැයි දැන් අර හිටපු ඇමතිතුමාගේ තොණ්ඩමන් ඇමතිතුමාගේ අවමංගල්‍යයත් එක්ක ගත්තු ඇතැම් තීරණ මුළු සමාජයේම කතාබහට ලක් වුණා. දැන් අර හැමට එක රටක් විනයගරුක සමාජයක් කියන තේමාව ඇතුලේ වැඩ කරන්න ගිහිල්ලා හැබැයි එක පිරිසකට වෙනම සලකන්න සූදානම් වුණාද කියලා රාජ්‍යය ඔබතුමාලා දන්නවා ඒ වෙලාවේ ඊට ඉස්සෙල්ලා දවසේ ඒ දවස කර්ෆියු කරා ලොක්ඩවුන් කරා. හැබැයි ඒ සමාජ විරෝධයත් එක්ක නේද එතනට යන්න සිද්ධ වුණේ. නෑ ඒක සැලසුම් කරලා ඒක අපි දන්නවා හොඳාකාරවම තොණ්ඩමන් ඇමතුමා අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරලා ඒ වෙලාවේදී ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන විදියට ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ගෙනාවු ඇමතිවරයෙක් හැටියට කටයුතු කරද්දී මේ ගිහින්දා එහෙම ඔවුන්ගේ පක්ෂ කාර්යාලයට ගෙනිච්ච ඔව් පක්ෂ නායකයෙක් හැටියට සමහර දේවල් අපිට නවත්තන්න බෑ. ඒත් රජයේ ඒ සෞඛ්‍යංශ හැමතිස්සෙම ඒගොල්ලන්ට උපදෙස් දුන්නේ මේ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා ක්‍රමවේදය දීලා තියෙනවා. දැන් ගමක වුණත් මරණයක් වුණාම PHIලා ඇවිල්ලා සෝෂල් ඩිස්ටන්ස් එක තියාගෙන වැඩ කරන හැටි තේ එකක්වත් දෙන්න එපයි කියනවා. කන්න දෙන්න එපයි කියනවා මරණ ගෙවල් වල. එහෙම ක්‍රමවේදයක් දෙනවා. අපි ඒක මෙව කරන්නේ නැහැ. එතකොට මේකටත් කිව්වේ ගිහිල්ලා කඩිනමින් කරන්න ඕනින්ද තමයි ඒ දවස් දෙක එහි කර්ෆියු කරේ. හැබැයි ඉතින් කර්ෆියු කරාට ඒ ජනතාව ඒ මිනිස්සුත් එක්ක ඒ පෙළපාලිය යෑම අපි අනුමත නොකරත් ඒක කණ්ඩායමකට සීමා වුණා කියලා දැන් ඕකට බැටන් පොළු දාලා ඔහම ගැවුවනම් ඔන්න ජාතිවාදී මේ දෙමළ මිනිසුන්ට මේක කරන්න දුන්නේ නැහැ කියලා ඔය චෝදනාව අනිත් පැත්තටත් එනවා. ඉතින් ඒ ප්‍රදේශයේ වගකියුත්තෝ ඒක දැනගන්න ඕනේ. ඔව් දැන් හැබැයි ඒ ගත්ත උත්සාහය ඒ කරපු වැඩපිළිවෙල පිළිබඳව මම හිතන්නේ කොතන හරි එක්කෝ වැරදුනාද නැත්නම් ඡන්දයකට නාම යෝජනා බාර දීලා තියෙන වෙලාවේ මනාපයන්ක ඇවිල්ලා ඡන්දෙට දින දෙන්න විතරයි තිබුණේ යම් මැතිවරණයේ යම් වාසියක් ගන්න උත්සාහ කරාද මේ රාජ්‍ය නෙමෙයි මං දන්නේ ඒගොල්ලන්ගේ සංවිධානාත්මක උන්ට උපනාව තියෙන්නේ නැති සමහර අය කරන දේවල් අපිට රාජ්‍යයක් හැටියටම ඕකේ දෙපැත්තක් තියෙනවනේ ඕක නැපැත්තුවා නම් කියනවා ඔන්න වතුකරේ මිනිස්සුන්ට සැලකුවේ නැහැ කියලා ඔහොමත් කියනවා. අනේ අපි ඒකට එකඟ වෙන්න වෙනවා. ඒ කියන්නේ රටේ යම් පුරවැසියෙකුට ලැබෙන්න ඕන ගෞරවය පුරවැසියෙකුට ලැබෙන්න ඕනේ. රටේ යම් තනතුරක් දරන වගකීමක් දරන පුද්ගලයෙකුට ජීවිතයේ අවසානයේදී ඒ ලැබෙන්න ඕන ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක හරි. නමුත් මේ වෙලාවේ රටම එක ඉලක්කයක හිටියේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක වුණේ. ඔබතුමා දකින්න ඇති රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ගේ අප්‍රසාදය උන් ලිඛිතව කියලා තිබුණා ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. නෑ ඒක අපිත් පිළිගන්නවා. මොකද රටක මේ වගේ වෙලාවකදී රටවටම එක දේ වෙන්න ඕනි. අපි ඒක නැහැ කියන්නේ රාජ්‍යයක් හැටියට අපි ඒක පිළිගන්නවා. ඒ ඔය දේ යම් පාලනයක් ඇති කරගන්න ඕනි හින්දා තමයි ඒ ඔහුගේ දෙහේ ඒ ප්‍රදේශයට යනකොට කෙලින්ම කර්ෆියු දාලා ඒ දවස් දෙක කර්ෆියු පිට බෙව කෙරෙව්වේ. ඉතින් එතකොට එන ප්‍රමාණය අඩුවේ කියලා. දැන් අපේ ගම්වල මරණකයක් වුණත් කර්ෆියු දාලා තිබිච්ච කාලේ ගම් පහ මිනිස්සු එනවා. ඒක මම නවත්තන්න බෑ. ඒ ඇවිල්ලා සෝෂල් ඩිස්ටන්ස් එක තියාගෙන කටයුතු කරන විදිය. නමුත් කර්ෆියු දැම්ම යම් පාලනයක් ඇති කරන්නේ. ඒක දැන් ගමක සාමාන්‍ය මිනිහෙක් මරනම අපි කර්ෆියු එකක් කියලා දාන්නේ නැහනේ. කර්ෆියු තියෙන කාලේ ගම්පාදීසිකෝ වුණතරම් මරණ වුණාම ගම්වල අය දවසක් එහෙම දවල් වරුවට කර්ෆියු අරන වෙලාවට මිනිස්සු එනවා. දවල් වරුවේ කර්ෆියු තියෙන වෙලාවේ මිනිස්සු ඇවිල්ලා යනවා. ඒව පොලිසිය මේව කරන්නේ මේක අපි පරිස්සම් වෙන්න ඕන එකක් හින්දා. නමුත් තොණ්ඩමන් මහත්තයාගේ එක ඒ පෙළපාලි වලින් යෑම අපි අනුමත කරන්නේ නැහැ. ඔව්. දැන් මේ අපේ සමාජ මාධ්‍ය ඔස්සේත් මේ වැඩසටහන යන නිසා Facebook ඔස්සේ ඔබ මේ වැඩසටහන බලන නිසා ඔබම තියපු ප්‍රශ්නයක් කෙටියෙන් අහලා මෙතනින් අපි එහා පැත්තට යමු. ප්‍රසන්න රණතුංග ඇමතුමා සමාජ මාධ්‍යයේ ඇහුවා ආණ්ඩුව මේ කරන්නේ ඡන්ද ටිකක් හදාගන්න වැඩක් මේ මරණයත් එක්ක කියලා. ඒකට උත්තරය අරගෙන අපි ඒ කතාව එතනින් නවත්තමු. තොණ්ඩමන් ඇමතුමාගේ මරණය සම්බන්ධව මං හිතන්නේ මොකද තොණ්ඩමන් ඇමතුමා
මැරුණයි කියලා ඔය සෙනගාවයි කියලා ඡන්දයක වෙනසක් වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ මතවාදයක් විතරයි. ඉතින් ඒක ඔහුගේ නායකත්වයට තියෙන උන් සමග එකට හිටපු නායකයෙක්ින්ද මොනතරම් පාරවල් වහන්න ගියත් පාරවල් වහගෙන හරි ওই මිනිස්සු එනවා. ඔබතුමාලා අවබෝධ කරගන්න ඕනේ වතුකරේ දෙමළ ජනතාව උගත් අය නෙමෙයි බොහෝ දෙනෙක්. ඒකට ඒ අයට ඒගොල්ලන්ගේ නායකයා වුණාම අර ඉන්දියාව වගේ තමයි වෙන්නේ. ඉතින් ඒවා ගහලා මේ පොලිසිය දාලා ගහලා මේව කරන්න බෑ. ඒ නිසා තමයි කර්ෆියු දාලා කරේ. ඕක ඡන්දයක් ගන්න පුළුවන් දෙයක් වෙන්නේ ඕක කරා කියලා. ඔව් නෑ අපිටත් හිතෙන්නේ කියන්නේ පහුගිය සංඛ්‍යාදත් අරගෙන බැලුවත් වතුකරේ ඔබතුමාලගේ කණ්ඩායම් වලට ලොකු ජයග්‍රහණ නෑ මැතිවරණයකදී ඒ ඡන්ද හැසිරෙන විදිහත් එක්ක බැලුවට පස්සේ ඒ හින්දා ඒ උත්සාහයට ඊට එහා වෙන තීරණයක් ගන්න තිබුණා දෝ කියලාත් වෙලාවකට හිතෙන්න පුළුවන්. නෑ ඕක කරා කියලා වැඩි වෙන්නෙත් නෑ නොකර කියලා අඩු වෙන්නෙත් නෑ. මට තේරෙන දේශපාලනය තුල මොකද ඔවුන්ගේ සංස්කෘතියත් එක්ක කටයුතු කරන කණ්ඩායම මේකදී දේශපාලනය නෙමෙයි මැතිවරණය කවදා තියෙනවද කියලා දැනන් හිටියෙත් නෑ අපි. තාමත් අදටත් අපි දන්නේ නැහැ මැතිවරණය කවදාද තියන්නේ කියලා. හැබැයි ඊයේ තීන්දුව හම්බුනේ තාම ඒකට කල් වැඩි. ඔව් තොණ්ඩමන් මහත්තයාගේ මරණය වුණේ ඊට ඉස්සෙල්ලානේ අපි අවසන් කටයුතු කරේ. එතකොට මේක නඩුත් ගිහිල්ලා බැරි වෙලා ලෝක අනුපැත්ත කියන කවදා වෙයිද කියලා දන්නේ නැහැනේ. ඉතින් එහෙම ඉලක්ක කරගෙන කරා කියන්න බෑ. මොකද පැහැදිලිවම රජයක් හැටියට රජයේ කර්ෆියු එක දාලා ඒ ප්‍රදේශවලට කටයුතු කරන්න කියලා තමයි උපදෙස් දීලා තිබ්බේ. ඔව්. දැන් මේ මැතිවරණය ගැන ඔබතුමා කතා කරපු ඉඳ අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තුන සඳුදාට දිනය දෙනවා වගේ අදහසක් කවද විතර ඡන්ද තියෙයි වගේ දැමතුමා. ඒම මැතිවරණ කොමසාරිස්ගේ තමයි දැන් වගකීම තියෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාව ඒක රාශී වෙලා තීන්දුවක් දෙන්න ඕනි කවදාද මැතිවරණය තියෙන්නේ කියලා. මම නම් විශ්වාස කරන්නේ පුළුවන් තරම් ඉක්මනට සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මේ මැතිවරණය මේ රටේ තියන්න ඕනි. මොකද ඉතිහාසයේ දැන් 2015 පස්සේ ඔය වහපාලන ආණ්ඩුව කටයුතු කරපු හැටි අපි දැක්කා. ප්‍රාදේශ සභා මැතිවරණය අවුරුදු 2කමාරක් කල් තිබ්බා. පළාත් සභාව මැතිවරණය අද වාෂ්ප වෙලා අද තියනවද නැද්ද පළාත් සභාවක් තියනවද නැද්ද මේ ආණ්ඩුකාරවරු හා නිලධාරී පාලනය කරන තත්ත්වයටපත් වෙලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී හැබැයි ඔබතුමාට දැක්කද ජනතාව කියන එක හොඳයි වගේ කියලා? නෑ මම හාමුදා පාලනයක් අද ඒකාධි පාලනයක් කියලා අනිත් පැත්තටත් ඕකේ ගහනවා. නමුත් මිනිස්සු කියන්නේ පාර්ලිමේන්තුව ඕනේ නෑ මේ විදියට යන් කියලා. පළාත් සභාව එපා කියනවා කියලා කියන්නේ හැබැයි අද පළාත් හැබැයි මේක එපා නම් ඒක කොහොමත් ඕනේ කියලා කියන එකක් නෑ මම. බලය විමධ්‍යගත කිරීම පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි. ඒක රටක හාමුදා පාලන කරපු රටවල් දිහා බලුවොත් ඒ රටවල් කවදාවත් සාර්ථක වෙලා නැහැ. ඒක කෙටිකාලීන විසඳුමක් විතරයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට රට ගේන. ජනතා පරමාධිපත්‍ය රැක ගැනීම සඳහා ඒකේ මූලික ලක්ෂණය තමයි මැතිවරණය නිසි වෙලාවට තියෙන එක. ඉතින් ඒ නිසා පළාත් සභාවද නැහැ. එහෙම නම් ඉතින් පාර්ලිමේන්තුව ඕනෙත් නැහැ දැන්. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ ඡන්ද පවත්වන්න කියන තැනටවත් ඡන්ද ඕනේ නැහැ කියන තැනටවත් පෙළඹවීමක් කරන්න හෝ එම මතවාදය සමාජගත කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ ජනතාව අහන ප්‍රශ්නේ මම ආයි පෙරලා ඔබතුමාගෙන් ඇහුවේ. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක කරලා නිදා සම්බෙල දශක 7ක් ගිහිල්ලත් අපි මෙතන නම් ඉන්නේ අපිට කුලල් කා ගන්න නැතුව කිසි වැඩක් කරන්න බැරි වුණා නම් දැන් ඒ කියන්නේ മന്ത്രിවරුන්ගේ මැදිහත් වීමක් නැතුව යම් නිලධාරීන්ගේ යාන්ත්‍රණයක් ඇතුළේ මේ වැඩේ යනවා නම් ඒකවත් හොඳයිද කියලා ජනතාව හිතනවා. ඉතින් ওই නිලධාරී පහුගිය කාලේ මේ മന്ത്രിවරු හිටියනේ. ඇමතිවරු හිටියා. පරිපාලන සේවාවේ ඔය අය ඔහොම හිටියා. නිදහසෙන් පස්සේ දේශපාලනඥයෝ ඉන්නේ අවුරුදු 5ට. හැබැයි පරිපාලන සේවය උගතුන් කියන කණ්ඩායම් උපදේශකින් ඔය දිගටම මේක රට පාලනය කරන්න කටයුතු කරා. එහෙමනම් වැරදි වෙනවනම් ඔවුන්ගේ වගකීම තමයි නිවැරදි මාර්ගයකට යොමු කරන්නේ. ඒක ඔය කියන කාරණාවනේ මේක සිද්ධියක් අල්ලලාගෙන මේ කටයුතු හොඳට වෙන එක අපි සන්තෝෂයි. මොකද ඔය පරණ දැන් තිබිච්ච පාර්ලිමේන්තුව කැදවන්න තමයි දැන් මේ නඩු දාගෙන මේ විපක්ෂය පුදුම බයක් නේද? විපක්ෂයේ වගකීම තියෙන්න ඕනේ මැතිවරණ ඉල්ලන එකන වෙලාවට. ඒගොල්ලන්ට මැතිවරණයට බය දුවන්න බෑනේ. අපි විපක්ෂීන්ට අපි කිව්වා පළාත් පාලන මැතිවරණය තියන්න. අවුරුදු 2කමාරකට පස්සේ මහා පාරවල් වල අපි ඇවිත් මේකට උද්ඝෝෂණ කරලා. අපි තියුවා. ජනාධිපතිවරණ අපි කිව්වා තියන්න කියලා. අපි විපක්ෂීන්ට අපි ඒ කාර්ය කරා.
හැබැයි මේ අය විපක්ෂයේ ඉද්දි අපි ඡන්දයකට යනකොට නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව ඡන්ද තියන්න එපා මේ කොරෝනා කියන්න අද හිටියා. මේක ඔය UNP එකේ බෙදිච්ච පිළවල් දෙකම UNP එකයි බෙදිච්ච පිළයි දෙකම අය අඬන හිටියක නෑ මේ කල් දාන්න ඕනේ කියලා. කොරෝනා වෛරසය ගැන ඒගොල්ලන්ගේ අය තමයි ඔය නඩු දැම්මේ. ඉතින් මම අදහස් කරන්නේ මම කියන්න හදන්නේ සමහර විට ඈතින් බලන් ඉන්න කෙනෙකුට මේ වගේ ක්‍රමවේදයක් හොඳයි කියන්න පුළුවන්. හැබැයි රටක ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ක්‍රියාත්මක වෙන්න නම් ඒක ජනතාවගේ පරමාධිපත්‍යයෙන් සිද්ධ වෙන්න ඕනේ. අපි දැන් බලන්න පාකිස්තානයේනේ වැඩියෙන්ම හමුදා පාලනය ගෙනිච්ච පාකිස්තානේ හරි ගින් තියනවාද? වෙන්නේ නැහැ. ඒක එතකොට ජනතාවට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ලෝකේ කිසිම රටක් හමුදා පාලනයක් තියෙන එක සාර්ථක වෙලා නැහැ. දන්න තරමින්. ඒ නිසා මේ මැතිවරණ වලට බයේ පහුගිය කාලේ උසාවි ගිහින් දඟලපු අයට දැන් උත්තරේ හම්බෙලා තියෙනවා. දැන් ඒ දැනගන්න ඕනේ අඬන්නේ නැතුව ඔය විපක්ෂ මොකද ඇත්තම කතාව UNP එක දෙකට බෙදුණානේ. එතකොට ගිය පාර තිබිච්ච ඡන්ද ප්‍රමාණය ඒගොල්ලන් ගත්ත ඡන්ද ප්‍රමාණය ඕක දැන් 2015 ජනාධිපතිවරණය තියලා මහින්ද මහත්තයාට ලැබිච්ච ඡන්ද ප්‍රමාණයෙන් 10,000ක් අඩු වුණා පාර්ලිමේන්තු මැතිවරණයේදී. ඒ කියන්නේ පැරදුනහම 10,000ක් අඩු වුණා. අපිට ලැබෙන ඡන්ද ප්‍රමාණය. ඒ වගේ තමයි දැන් මේ අයට කොහොමද 10,000ක් විතර අඩු වෙනවා. අඩු වෙනවා විතරක් නෙමෙයි මේක දෙකට බෙදුනම මේක භාගේ ගියාම ලොකු පරාජයක් තමයි මේ පක්ෂ දෙකට වැටෙන්නේ. එතකොට අපි තනි පක්ෂයක් හැටියට ජනාධිපතිවරණය ගත ඡන්ද ප්‍රමාණය එහෙම රැකිලා තියෙනවා. මේ වෙලාවේදී අර මේ රටේ කණ්ඩායමක් හිතනවා නෑ දේශපාලන රටේ දේශපාලන ස්ථාවරයක් ඇති වෙන්න ඕනේ. ශක්තිමත් ආණ්ඩුවක් බිහි වෙන්න ඕනේ. ඒ ආණ්ඩුව බිහි කරන්න මේකට සුදුසු ගෝඨාභය මහත්තයා කියලා ජනාධිපතිවරණයේදී ඡන්ද දීපුවයත් අපේ පැත්තට ඡන්ද ගහනවා. ඒකට අපේ ප්‍රමාණය රැකිලා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අරගොල්ලන්ගේ අර අපිට 2015 වුණා වගේ මේගොල්ලන්ගේ ඡන්ද 10,000ක් විතර අඩු වෙනවා. ඒකනුත් දෙකට බෙදුනම ලොකු පරාජයක් කරන ඒකේ හින්දා තමයි මේගොල්ලන්ගේ වැඩේ ගොඩ දාගන්න කාලයක් අරගන්න කල්මරන්න හැදුවේ මේ ඡන්දෙට පරක්කු කරන්න. එතකොට ආණ්ඩුවට කඩන් වැටලා ලෝකික ආර්ථිකේ කඩන් වැටිලා වැඩ කරගන්න බැරි වෙයි. ආණ්ඩුව ගෙදර යන්න අප්‍රසාදයට පළ කරගන්න පුළුවන් කියලා තමයි දැඟලුවේ. ඉතින් 5000 දෙනකොටත් ඒකටත් විරුද්ධව කියලා මැතිවරණ කොමසාරිස්කාව ගිහිල්ලා කතා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය. ඒක වැරදිනේ. මේක මේ කොරෝනා එකාවේ බෙදනකොට ගමේ හිටපු රජයේ සේවකයා විශ්‍රාම වැටුප් ගන්න හෝ ස්ථීර රැකියාවක් කරලා පඩියක් ලැබිච්ච අය ඇරෙන්න අනික හැමෝටම දුන්නා. එහෙම ලැබිච්ච නැති තැන්වල ඒගොල්ලන්ට අභියාචනා දාලා ඒවත් හොයලා දුන්නා. එතකොට ඒක දේශපාලනයක් බැලුවේ නෑනේ. ඒක දේශපාලනයක් බැලුවේ නෑ. ඒක හැබැයි එතනට මේ චෝදනා වෙල්ල වෙන්න පටන් ගත්තේ ගමේ ග්‍රාම නිලධාරීතුමාගෙන් පටන් අරගෙන කෘෂිකර්ම පර්යේෂණ සහකාර මේ වගේ රජයේ නිලධාරීන් 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්න ගමක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුත් දේශපාලනයකුත් එතනට ඇති කරේ හේතු කරේ ඈඳුවේ ඇයිද කියන අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. දැන් ඔය පත් කරපු මන්ත්‍රීවරු බයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු නෙමෙයිනේ. ඒ කොට්ටාසේ ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරයා. එතකොට යාපනයේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයා තමයි කොට්ටාසේ යන්නේ. ඒකේ වැරද්දක් මන් දකින්නේ නැහැ. මොකද නිලධාරීන්ට වඩා මිනිසුන් එක්ක සම්බන්ධතාවය වැඩි මහජන නියෝජිතයින්ට. එතකොට යම් කොට්ටාසයක UNP මන්ත්‍රී කෙනෙක් හිටියන ඒ කොට්ටාසය ඔහු තමයි ඒකට මැදිහත් වෙන්නේ. මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියලා ඒකට දැම්මේ නැහැ. ඊළඟට ඔබතුමාට තව එකක් කියන්න ඕනේ. ඒ මන්ත්‍රීවරු මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් කරපු මන්ත්‍රීවරු. ගැසට් කරපු මන්ත්‍රීවරු ඒ පත්වීම දීලා තියෙන මැතිවරණ කොමසාරිස්. පක්ෂෙන් දුන්නේ නැහැනේ මන්ත්‍රීකම අපේක්ෂකත්වය විතරයි පක්ෂෙන් දෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔහු තේරීපත් වුණු පාට මොකක් වුණත් දේශපාලනඥයෙක් එතනට ගෑවුණු ගම ඔහුගේ පැත්තට නැඹුරුවක් තියෙන කණ්ඩායමට වැඩි සැලකිල්ලක් යනවා කියන චෝදනාව ඔයාවේ. ඉතින් මං කිව්වේ ඒකේ කාරණා 3කට විතරයි නොදුන්නේ අනික හැමෝටම දෙන්න කියලා ආණ්ඩුව කිව්වනේ. එතකොට ඒ මන්ත්‍රීතුමාට මේක දෙන්න එපා අරයට දෙන්න කියලා කියන්න බෑ. මොකද නිලධාරීන් 4 දෙනෙකුත් බලන් ඉන්නවා. හැබැයි මම දකිනවා මං අද සන්තෝෂ වෙනවා කිසිම තැනකදී ආවලා මට දෙන්න එපයි කියලා චෝදනා නැහැ. මන්ත්‍රීවරුන්ට විරුද්ධ චෝදනා ග්‍රාම සේවකවරුන්ගෙන්වත් නිලධාරීන්ගෙන්වත් නෑ. අපේ මන්ත්‍රීවරු සටන් කරේ නොලැබිච්ච කෙනාට දෙන්න.
එතකොට තමයි නිලධාරීන් එහෙම තමයි වෙන්නේ. ඒකින්ද එතන වැරද්දක් උනේ නැහැ. මේක රිදුනා කාණ්ඩෙට. මොකද වැඩේ හොඳට වුණා. දැන් මේගොල්ලන් කිව්වේ මොකද්ද මේක දෙන්න බෑ. මේක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා රටේ සියලු පවුල් වලට අනුපවුල් වලට දෙන්න ගත්තම දැන් මේගොල්ලන් බය වුණා. ඉතින් මේකත් එක්කම කොරෝනා පාලනයත් හොඳටම ගියා. මොකද මේගොල්ලන්ට පාස්කු ප්‍රහාරයවත් පාලනය කරගන්න බැරි වුණා. දැන කියලා තියෙද්දි මේගොල්ලන්ට බැරි වුණා. එතකොට සමහර ඇමතිවරුන්ට තාත්තලා කිව්වම ගෙදරට වෙලා ඉන්නේ කියලා මොකක් හරි කරදරයක් වෙනවා කියලා මිනිස්සු ගැන හිතුවේ නෑනේ ඒ ආණ්ඩුවේ හිටපු අය. හැබැයි මේ වෙලාවේදී ලෝකේ වෙනකොටම ජනාධිපතිතුමා අගමැතිතුමා ක්‍රියාත්මක වුණා. ඒක තමයි අපි මේක තමයි කාලම ඉන්න බැරි මේ විපක්ෂයයට. හොඳයි අපි තවදුරටත් කතා කරමු පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම මේ දවස්වල සිද්ධ වෙනවා. අපේ රටේ විවිධ කොමිසම් ඇති වෙනවා, පරීක්ෂණ කරනවා, සාක්ෂි විමසනවා, අවසානයේ වාර්තා එළියට එනවා. නමුත් නීතිය ඉදිරියට එන වැරදිකාරයන් එහෙම නැත්නම් වැරදි කර පුද්ගලයන් හරි අඩුයි කියලා තමයි සමාජය කතා කරන්නේ. අපි ඒ ගැනත් කතා කරමු. අද අපි අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමත් එක්ක අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත net fm unlimited දේශපාලන සංවාදයේ සමග එක් වෙනවා. Net FM unlimited බැලුම් ගලි නොකී කතා. නැවතත් net fm unlimited සමග කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා ඇමතුමා ප්‍රසන්න රණතුංග ඇමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේදීලා හිටියේ අර පාස්කු ප්‍රහාරය පිළිබඳව යම් අදහසක් දැක්වීමත් එක්ක මම විරාමයට යද්දිත් ඔබට මතක් කරේ අපේ රටේ කාලෙන් කාලෙට ඇතිවන විවිධ සිද්ධි පදනම් කරගෙන විවිධ කොමිෂන් සභා පිහිටවනවා, ජනාධිපති කොමිෂන් පිහිටවනවා, ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා, ඒ සම්බන්ධයෙන් කොමිෂන් වාර්තා එනවා. නමුත් අවසානයේ වැරදිකරුවන් අත්අඩංගුවට ගත්ත අය සහ ලැබුණු දඬුවම් මොනවද කියලා ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. දැන් මේ වෙලාවෙත් එහෙම කතා වෙනවා. අපි දැක්ක ඇතැම් තැන්වල කියවෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමේ සාක්ෂි විමසීම මේ දිනවල සිද්ධ වුණත් මේ සම්බන්ධයෙන් හරි අපරාධකරුවන් එහෙම නැත්නම් මේ වැරදිවලට වගකිව යුතු නිසි පුද්ගලයන්ට දඬුවම් ලැබෙවිද කියන සැකය අපි දැක්ක මේ දිනවල සමාජයේ කතා බහට ලක් වෙමින් තිබෙනවා එමෙතුමා. ප්‍රශ්නේ තියෙන්නේ කමිෂන් සභාවලට කොයි ආකාරයෙන්ද දඬුවම් ලබා දෙන්න තියෙන හැකියාව තමයි ගැටලුව තියෙන්නේ. මේක රටේ ජනතාවට මතක් වෙන්න ඕනේ පහුගිය ආණ්ඩුව කාලේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ පත් කරා කමිටුවක්. මේ කමිටුවේ වාඩි වෙච්ච අය දිහා බලපුවාම ඒකෙනුත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් එක්ක සම්බන්ධතා තියපු පුද්ගලයෝ එක වාඩි වෙලා හිටියා. ඉබ්‍රාහිම් කියන අර ප්‍රධානියා එයා මොන දේශපාලන පක්ෂයත් එක්ක වැඩ කරා කියන එක අපි දැනන් හිටියා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයේ පුටුවේ වාඩි වෙලා හිටියා. මුස්ලිම් ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් නායකයෝ එතන වාඩි වෙලා හිටියා. ඒ අය කරේ ඒ කමිටුව පත් කරලා මේ පරීක්ෂණයේ වැරදිකාරයන් හංගගෙන තමන්ගේ දේශපාලන උවමනාව ඉටු කරන්න තමයි කටයුතු කරේ. ඒ නිසා තමයි මේ රටේ ජනතාව තරහ ගියේ. විශේෂයෙන්ම කාඩිලුන්නාන්සේ නායක හාමුදුරුවරු කිව්වේ මේ පරීක්ෂණයේ මේ කමිටුව ගැන විශ්වාසයක් නැහැ කියලා. අපි එදා විපක්ෂයේ ඉඳන් අපි කිව්වා මේක මේ හොරාගම්මගේ පේනහන වැඩක් කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ජනතාවට දීපු පොරොන්දුවන නැවත ඒ කමිටුව රැස් කරලා ප්‍රශ්න කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක බලන් ඉන්න එදා පරීක්ෂණ කමිටුවේ වැඩපිළිවෙලයි අදයි බැලුවොත් අහසයි පොළොවයි වගේ. අද තොරතුරු ලැබෙනවා මේව සිද්ධ වුණේ කොහොමද කියන එක. ඒ නිසා අද මේ පරීක්ෂණය ගැන රටේ ජනතාවගේ යම් විශ්වාසයක් ගොඩනැගලා තියෙනවා. සමහර අය උත්සාහ කරනවා අපි මේ දේශපාලන පරිගැනීම් කරන්න හදනවයි කියලා. නෑ මේ දැන් කමිටු වාර්තාවගේ අදාළ අය වාඩි වෙලා ඒක දේශපාලඥයෝ නෙමෙයි වාඩි වෙලා ඉන්නේ. අර පාර්ලිමේන්තු කමිටුවේ යාළුවෝ හිටියේ දේශපාලඥයෝ. මේගොල්ලෝ පරීක්ෂණ වාර්තාව හොඳට ගෙනියනවා. ඒක නිසා රටේ ජනතාවට විශ්වාසයක් තියෙනවා. තව සතියක් දෙකක් යනකොට හඳුනා ගන්න පුළුවන් මොන අය වගේ අයද මේකට සම්බන්ධ කියලා. මම මේ ඉස්සෙල්ලා කිව්වෙත් ඒකයි පාස්කු ප්‍රහාරය දැන කල්පනාකරණය කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව කොරෝනා ගැන කතා කරනවා. බැරි වෙලා හරි මෛත්‍රී හයි රනිලුයි මේ රට මේ වෙලේ පාලනය කරනවා නම් මේ දෙන්න දැන් කතා වෙන්නේ මේ කොරෝනා පාලනය කරන්න කොහොමද නෙමේ. කොරෝනා එක පටන් ගන්න 100 එකෙන්ද කියලා අහන තත්ත්වයට ඉන්න ඩබලක් ඒක. ඒක මම මේ කාරණාව කිව්වේ කරුණු යනකොට ඒ අය
පාස්කු ප්‍රහාර සම්බන්ධවත් එමය ලියුමාවන් ෆයිල් කරා. ඒකට උපදෙස් දුන්නේ නැති. එහෙම ඒකයි මේ ජනාධිපතිවරු දෙන්නගේ මේ ආණ්ඩු දෙකේ වෙනස මේකයි. නෑ සමහර වෙලාවට කියන සමාජය මතු කරන ප්‍රශ්න ඔබහන ප්‍රශ්න මං ඇමතුමාට යොමු කරන්නේ දැන් පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමා විදිහට එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු පසුගිය රාජ්‍යයේ ජනාධිපතිතුමා දැන් ඔබතුමාලා පිටුවාගත්තු සංධානයේ සභාපතිතුමා එහෙමනම් එතුමන්ගෙන් ප්‍රශ්න කරයිද එතුමා සම්බන්ධයක් තියෙන කවුරු හරි කෙනෙක් මේ කොමිෂන් වලට අරගෙන එයිද මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා අපි දැක්කා නෑ අපි පැහැදිලිව ඉන්නවා ස්ථාවරයක මං හිතන්නේ අපේ කණ්ඩායමම මේ පාස්කු ප්‍රහාරයට ජනාධිපතිතුමා වග කියන්න ඕනි කියන ස්ථාවරය අපි ඉන්නවා. කමිටුවෙන් ඒක නිර්දේශ වුණොත් ඌ ඒකට වග කියන්න ඕනේ. යා අපිට එක ඉල්ලුවා කියලා එක මෙව වෙන්න ඕනේ. සන්දානයක් ගහනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එක්කහු කරගන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂនាයකයා හැටියට එතුමා ඇවිල්ලා එක්කහු වෙනක අපිට නවත්තන්න බෑනේ. නැත්තම් මම මගේ පෞද්ගලික කවුරු හරි මම නම් කියනවා ගත්තක වැරදි. නමුත් පක්ෂයක් හැටියට ගන්න තීන්දුවේදී මම පක්ෂයත් එක්ක ඉන්න ඕනේ. හැබැයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්දානයට ගත්ත එකද ඊටම ජනාධිපතිතුමා ජනාධිපතිතුමා ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත එකේ වැරද්දක් නැහැ. හැබැයි එතුමා නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න බෑනේ. පක්ෂේ නායකයා එතුමානේ. ඒක තමයි මම කිව්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ දැනගන්න ඕනි. රටත් කාලා පක්ෂෙත් කාපු මේ මිනිස්සුව මෙතනට ආපහු ගේන්න ඕනද කියලා. නමුත් ඔවුන්ගේ ගුණයක් තිබුණා මේ මිනිස්සු මොන වුණත් පක්ෂ නායකයා ඇති ඉන්න ගේන්න. ගෙනල්ලා මෙතෙන්ට ගේනකොට අපි ඔහුට විරුද්ධ හින්දා අපිට ඔවුන්ගේ පක්ෂ ගන්න තීන්දුව වලට මැදිහත් වීමක් වෙන්න බෑ. ඒක රටේ ජනතාව මැතිවරණයේදී බලා ගන්න ඕනේ කොහොමද ඒක මෙහාව තියා ගන්න ඕනේ නැද්ද කියන එක තීන්දුව කරන්න. මම මේ කිව්වේ එකයි එතුමා අපිත් එක්ක ඇවිල්ලා අපේ එකේ සමාජිකත්වය ගත්තයි කියලා කරපු දේවල් වලින් නිදහස් වෙන්න බෑ. ඒ වැරදි වලට උද්ද දඩුවම් ලබන්න ඕනේ. ඔය වැරදි කරලා තියෙනවා නේද? ඔව්. දැන් හැබැයි පොදු මතයත් එක්ක ගත්තට පස්සේ ඔබතුමා ඉන්න ස්ථාවරයේ නෙමෙයිද ඔබතුමාලගේ සන්ධානයේ ඉහළ නෑ මං හිතනවා නෑ ඒකට හේතුව එතුමා මේ සන්ධානයේ සභාපතිවරයා සභාපති තනතුර දීලා තියෙන සන්ධානය ගොඩනගත්තා. ඒ සන්ධානයේ ජනාධිපතිවරණ එකකතාවයක් උඩනේ දුන්නේ. නමුත් අපේ පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. පක්ෂයේ ලේකම්වරයා ඒ කියන්නේ මේ සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහත්තයා. එයා නායකයෙක් විතරයි. ඉතින් එයාට ඕන විදිහට මේ සන්ධානය මෙහෙවන්න බෑ. ඒක පක්ෂයක් හැටියට කතා කරගෙන නමුත් මම මේ කියන්නේ එහෙමයි කියලා ශ්‍රී ලංකාවකින් කවුච්චයට අපිට වැරද්දක් කියන්න බෑ. උන් දේශපාලන වශයෙන් එහෙම ගිහිල්ලා ආපු අය ඒ පක්ෂයක් එක්ක අනිත් පක්ෂත් එක්ක වෙනවා වගේ. නමුත් රටක් කාලා පක්ෂෙත් විනාශ කරපු මිනිසෙකුට මෙහෙම එනකොට මට තේරෙන්නේ දැන් අපි දන්නවනේ පෞගිය කාලේ කොහොමද මහින්ද මහත්තයාටලා දොස් කිව්වේ ලැම්බෝගිනි කාර් ගැන කිව්වා රත්තරන් අස්සෝ ගැන කිව්වා මිනිස්සුන්ට බොරු කියලා බලයට ඇවිල්ලා කරපු දෙයක් නෑනේ ඒකින්ද ඒකට මගේ පෞද්ගලික විරුද්ධත්වය ඒක තියෙනවා. නමුත් පක්ෂයක් හැටියට ගන්න තීන්දුවේදී මම පක්ෂ තීන්දුවත් එක්ක ඉන්නවා. හැබැයි ඔබතුමාලට පහුගිය ආණ්ඩුව පිළිබඳව යම් විරෝධයක් තිබුණා නම් ඒ ගමන් මඟ පිළිබඳ විරෝධයක් තියෙනවා නම් ඔබතුමාලාගේම ස්ථාවරයක ඉඳලා යම් ප්‍රතිරෝධයක් දැම්මේ හරි ඒ ජනාධිපතිතුමා මේ වෙලාවේ මම කියන්නේ දින 53 ආණ්ඩුව වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා බවට පත් කරලා යම් උත්සාහයක් හරි ගත්තේ මේ ගමනට පොඩි තිරින්ගයක් යෙදුනේ එතුමා හිටපු හින්දානේ. එහෙමනම් ඔබතුමාලාගේ අදහසට සමගාමී තැනක එතුමත් ඉඳලා තියෙනවා යම් වෙලාවක. නෑ මං හිතන්නේ ඔහු බලයට ගන්න වේදිකාවල් වල කිව්වා ඔබතුමාට මතක ඇති මෙන්න මගේ දින 100 වැඩසටහන කියලා. දින දාලා කිව්වේ. ඊළඟට එතුමා මොකද කිව්වේ? මේ දින 100ක් ගැන මම දන්නේ නැහැ කිව්වා. මම බොරු නම් ඔබතුමා මම බොරු කියලා කියන්නේ. මම මාධ්‍යවල දැකපුවා මම මේ කියන්නේ. එතකොට රණ්ඩු වෙලා මොකද ඔය ගමන එළහරකයි මීහරකයිටයි කුඹුරක් කහන්න එකට තියලා බන්දල කරන්න පුළුවන්ද කියන්නකෝ. ඒ වගේ තමයි පෞගිය ආණ්ඩුව. එතකොට ඒ කරපු හැම වැරද්දකටම මහා බැංකු හොරකමේ ඉන්න සියලු වැරදි වලට පාස්කු ප්‍රහාරයේ ඉන්න මිනිස් ජීවිතවලට එතුමාට වගකීමෙන් බැහැර වෙන්න බෑ. දැන් මහ බැංකු බැඳුම් කරගත්තු නිසා දැන් අද දවසෙත් ඒ පිළිබඳව ජනාධිපතිතුමා එතුමාගේ උත්සාහය ගැන කියලා තිබුණා. එතුමාගේ අතින් අත්සන් 21000ක් පමණ ප්‍රමාණයක් අත්සන් කරා. එච්චර උත්සාහයක එතුමා නිරත වෙලත් මේ ඇතම් ක්‍රියාකලාපයන් හින්දා ගන්න බැරි වුණා කියලා. එහෙමනම් ඒ උත්සාහය තිබුණු බව එතන පේන්න තියෙනවා. බොරුනේ. දැන් ඔය මහ බැංකුව එතුමා කිව්වේ. දැන් එතුමා කියනවා ඒ මිනිසුන්ව රවට්ටන්න කියන කතානේ. පළවෙනි කාරණාව මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත්වීම දුන්නේ කවුද?
ඔව් වැඩ කරනකොට මේ සිද්ධිය පළවෙනි පාර පාර්ලිමේන්තුවේ කෝප් එකේ කතා කරනකොට ඒ සම්බන්ධව තීන්දුව දෙන දවස තමයි දෙන්න තිබුණු දවස තමයි පාර්ලිමේන්තුව අත්හිටුවේ. ඩීව් ගුණසේකර මැතිතුමාගේ. එයාට උච්චර මේක ගැන දැන එහෙමනම් ඕක වාර්තාව එළියට එන්න ඉඩ දෙන්න තිබ්බනේ. ඊළඟට ඔව් රට ගිය හොරෙන් නෙමෙයිනේ. මට මතකයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කතාවක් කරලා කිව්වා ඔහු යන්නේ මගුල්ගේකට ඔහුගේ පැමිණීම ගැන ගැරන්ටි කරනවායි කියලා. එතකොට මෙයා දැනන් හිටියේ නැද්ද මෙච්චර හොරකමක් වෙලා මූ රට යන්න හදනවා මේ පොඩි අහිංසක මිනිහෙක් මොකක් හරි වංචාවක් කරොත් එම පාස්පෝර්ට් හිතන් අත්ත තංගුවට ගන්නවා. අරගෙන යන්න දෙන්නේ නැහැ. එතකොට මෙයාට මේ දැන ඩියුගුණසේකර වාර්තාවේ මේක නොදැන මේ හොරෙන් ගියේ නෑ මේක මේක එකින්ද මම පැහැදිලිව කියනවා ඒක මේ ධනාධිපතිතුමා දැනගෙන මිනිහා ගියේ. එතකොට දැන් එතුමා කියනවා අස්සන් 21000 කියන්නේ එහෙමනම් අර කවුන්ටර් එක කතේ තියාගෙන කොලෙන් කොලේ ගගහගෙන මේ අස්සන් කරන්නේ. නැත්නම් 21000 ප්‍රායෝගිකව අස්සන් කරන එක හරි ප්‍රායෝගිකයි කියන්න අස්සන් කරන්න පුළුවන්. අපි ගණන් කර 1 2 3 4 කීක ගහනවද? වැරදින්නේ නැද්ද? එතකොට 21 ඕවා මේ සුරංගනා කතානේ මිනිස්සු රවට්ටන්න වැරදි කරා නම් ඒක පිළි අරගන්න ඕනේ රටේ ජනතාව ඉදිරියේ. පිළි අරගෙන මගේ අතින් අත්තරක් දක්ුණා මට යන්න ඉඩ නොදී ඉන්න තිබ්බේ මේ මිනිහා ගියා. හැබැයි මූ හොරේ. හැබැයි එතුමාගේ උත්සාහය ගැන කියලා තිබුණා. එතුමා සිංගප්පූරු සංචාරයකට රාජ්‍යතාන්ත්‍රික සංචාරයකට ගිය වෙලාවෙත් පෞද්ගලිකව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මුණ ගැහුණා. ඒ පිළිබඳව කතා කරා. මෙච්චර උත්සාහයන් කරා. දැන් අද දවසෙත් මේ අපි කතා කරන අද දවසෙත් ඒ ගැන ප්‍රතිචාර දක්වලා තිබුණා. කියන්නේ මොකක් හරි මේ ක්‍රියාවලියේ ප්‍රශ්නයක්ද තිබිලා තියෙන්නේ. රාජ්‍ය නායකයා විදිහට එතුමා උත්සාහ කරු බවක් කියනවා. මම කාරණාව දන්නේ නැති ඉඳ මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් සාමාන්‍ය මේ රටේ පුරවැසියෙක් විදියට රටේ ජනාධිපති කියලා සිංගප්පූරුවේ ජනාධිපතිට මෙච්චර හොරකමක් කරපු මිනිහෙක් මේ මිනිස්සු අපිට අවශ්‍යයි කියලා කිව්වම ඒ මිනිස්සු ඒ රටේ නායකයෝ මේව ගණන් ගන්න නැත්නම් ඉතින් මෙයාට දෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නැති එහෙමනම්. දැන් ඔය මොන පසුබිමෙන් හරි දැන් පහුගිය ආණ්ඩුව පරාජයට පත් වෙන්න මොනවා හරි හේතු කාරණා බලපෑව නම් ඒ අතර ප්‍රධාන වශයෙන් තියෙනවානේ ඒ ආණ්ඩුව සමයේ සිද්ධ වෙච්ච මහා බැංකු බැඳුම් කර සිද්ධිය. දැන් ඒ හරහා රටේ ආර්ථිකයටත් ලොකු හානියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් යම් ආර්ථික අර්බුදයකට රටපත් වෙනවා. ඒක රට විතරක් නෙමෙයි ලෝකෙට මේ අර්බුදයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවක ඒ සම්බන්ධයෙන් ඔබේ ආණ්ඩුව ඇතුලේ යම් සාධාරණයක් වෙයි කියලා ජනතා බලාපොරොත්තු වෙන සාධාරණ වේ කියලා අනිවාර්යෙන්ම ඕක විතරක් නෙමෙයි අපි විපක්ෂයේ ඉන්නකොට මහින්දානන්ද අලුත්ගම මහත්මයා টপ 10 කියලා මේ අමාත්‍යාංශවල ප්‍රධාන හොරකම් පිළිබඳව CID එකට බාර දුන්නා. නමුත් අද වෙනකන් ඒවල පරීක්ෂණ ගැන කිසිම වාර්තාවක් නැහැ. හැබැයි මට මතකයි 2015 අපිට විරුද්ධව චෝදනා තියෙද්දි දවසෙන් දෙකේ අදවිලා පැමිණිලා දානවා හෙටවිලා අත්අඩංගුවට ගන්නවා. එහෙම තත්ත්වයක්. හැබැයි මොකද හේතුව වෙලා තියෙන්නේ අපි ආණ්ඩුවක් කරාට අපේ ආණ්ඩුවක් නෙමෙයි මේ. අපිට බෞතරය නෑ. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ රටේ ජනතාවට ස්වාධීනව කොමිෂන් සභාව පත් කරනකොට ඒවට පත් කරන්නේ ඒගොල්ලන් තමයි ව්‍යවස්ථාදායක සභාවෙන් කරන්නේ. හැබැයි ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරේ මේ ස්වාධීන මිනිස්සුකද? ඒ තනිකර පක්ෂග්‍රාහී Tamanට හිතවත් මිනිස්සු ටික පත් කරගන්න රටේ ජනතාවට ගුණාට අඳන්න 19 ව්‍යවස්ථාව හරහා ගෙනාවු වැඩපිළිවෙල. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා දැන් මහා බැංකු හොරකම ගැන නීතිපතිට යොමු කරලා තියෙනවා. නමුත් අපිට මැදිහත් වෙන්න වැඩපිළිවෙල මොකද්ද? නීත්‍යානුකූලව ඒ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඒ බලය ලැබුණායින් පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න මහා බැංකු හොරකමට විරුද්ධව එතුමා කටයුතු කරනවායි කියන එක මැතිවරණ වේදිකාවේ පැහැදිලිව එතුමා ප්‍රකාශ කරා. එතුමාට අද බහුතරයක් නැති එකක් පාර්ලිමේන්තුව දැන් විසිරුවා හැරලා මේ බාරකාර ආණ්ඩුව මේ වෙලේ කරන්න බලයක් නැහැ. දැන් අපි දැක්ක උපාධිධාරීන්ට පත්වීම් ටික දෙන්න යනකොට මැතිවරණ කොමසාරිස් නැවැත්තුවා. හැබැයි ජනාධිපතිතුමා උපාධිධාරීන්ට පත්වීම් දෙනවා කිය මැතිවරණ කාලේ. ඒ පොරොන්දු ඉටු කරන්න ඉන්ටර්විව් කරා. හැබැයි පත්වීම් දෙනකොට විසුරාට පින්න නැවැත්තුණා. ඉතින් ඒ වගේ මෙවුව කරනකොට යම් ඒ කියන්නේ කොහොමත් එතන යම් සදාචාරාත්මක හෝ නීතිමය කාරණා බාධාවක් තියෙනවා නේද? ඡන්ද කාලයකදී පත්වීම් දෙන්න බෑ නේද? නෑ මෙතන අපි පත්වීම් දෙනකොට ඒගොල්ලන් පෞගිය ආණ්ඩුවේ කරනකොට උපාධිධාරීන් පත්වීම් දුන්නේ දේශපාලඥයාගේ ගෙදරට ගියා ලයිස්තු හදලා පත්වීම් දුන්නා. අපි එහෙම කරේ නෑ. මේ රටේ ඉන්නේ සියලුම උපාධිධාරීන්ට පක්ෂ ભેදයකින් තොරව දෙන්නේ. මේ ළමයි ඉගෙනගෙන තියෙනවා. ඒ ළමයි අමාරුවෙන් දේපල විකුණලා කනකර අම්මලා විකුණලා
තමයි ඒ ළමයිට උගන්වලා තියෙන්නේ. ඒ ළමයි රැකියාවක් යම් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න ඒක දෙන්න ඕනේ. ඉතින් මේ මැතිවරණයෙන් පස්සේ අපි අනිවාර්යයෙන් මේක දෙනවා. ඒක මේ ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තියෙන දෙයක්. ඉතින් නමුත් රටේ නීතියට කරු කරන හින්දා ජනාධිපතිතුමා දැන් කටවහගෙන ඉන්නවා. නමුත් මැතිවරණයෙන් පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මම ඒකයි කිව්වේ මහා බැංකු හොරකම පාස්කු ප්‍රහාරය අපේ රජයක් යටතේ ඒකට රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට නීති අනුකූල පැත්තට උසාවි මාර්ගයෙන් ඒ කටයුතු කරන්න ඕනේ. ඔව්. දැන් ඇත්තටම මේ දිනවල විශේෂයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් සිද්ධ කරනවා. ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් ගැන මම මතු කරේ කාරණා දෙකක්. එකක් මහා බැංකු බැඳුම් කර සිද්ධිය, අනිත් එක පාස්කු ප්‍රහාරය. කොයි ආණ්ඩුව ආවත් කොහේ හෝ සම්බන්ධතා මගින් අවහිර කිරීම සිද්ධ කරයි, Tamanගේ අවශ්‍යතාව වුණා ඉටු කරගනියේ හින්දා ඔය හාල් මැස්සෙක් දෙන්නෙක් අහු වුණාට තෝරුමෝරු මේවා අහුවෙන්නේ නැහැ කියලා පොදු මතයක් තියෙනවා සමාජයේ. මේ පාරවත් ඒක බොරුවක් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවා? ඒක මම හිතන්නේ අද සමාජයේ ගෝඨාභය මහත්තයා කෙරේ ලොකු විශ්වාසයක් රටේ ජනතාව තුළ තියෙනවා. එතුමා හරි දේ කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහා බැංකු හොරකම ගැනත් එතුමා හරි තීන්දුවක ඉඳී. දැන් මේ මැතිවරණයක් තියෙන වෙලේ දැන් දැක්කනේ ජනාධිපතිතුමා ඊයේ පෙරේදා බද්දනගර නිලධාරීන් ගෙන්නලා කිව්වේ මට කවුරු තරහ වුණත් කමන්නේ මේක වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් එතුමාට එහෙම කරන්න හයියක් ඇති වෙන්න ආණ්ඩුවක් එතුමාට සහයෝගය දෙන ආණ්ඩුවක් ඇති කරගන්න ඕනේ. මම විශ්වාස කරනවා එතුමා එහෙම ආණ්ඩුවක් පත් කරගත්තයින් පස්සේ එතුමා තමන්ගේ රාජකාරී රටේ ජනතාව ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව්. එතුමා ආමන්ත්‍රණය කරපු ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. ඇත්තටම බන්ධනාගාර ඇතුලේ ඉඳලා කොච්චර ජාවාරම් කරනවද, සංවිධානාත්මක වැඩ කරනවද කියලා net FM බැලුම් වලින් අනන්ත අප්‍රමාණ සාකච්ඡා කරලා තියෙනවා. ඇතැම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාලා ඔබතුමා වාඩි වෙලා ඉන්න ඔය පුටුවේ වාඩි වෙලා අපි ඒ සම්බන්ධයෙන් කතා කරාට පස්සේ ඇත්තද එහෙම වෙනවද කියන අහන තැනටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕන්න දැනුවත්ව බන්ධනාගාර ඇතුලේ සංවිධානාත්මක ජාවාරම් සිද්ධ වෙනවා. නොදැනුවත්ව නෙමෙයි ඕවා දැනුවත්ව තමයි මේ හැමදේම වෙන්නේ. මේක බන්ධනාගාරය හරියට ක්‍රියාත්මක නොවුනොත් පාතාලේ ශක්තිමත් වෙනවා. පාතාලේ ශක්තිමත් වෙනකොට ඇතුලේ ඉඳගෙන එළිය මෙහෙवला ඔවුන්ගේ අවශ්‍යතාවෙන් ඉටු කරනවා. හැබැයි බන්ධනාගාරය හරියට ක්‍රියාත්මක වුණොත් උන්ට එළියට පණිවිඩයක් දී ගන්න බැරි වුණොත් එළියේ සාමිකාමිත්වය ඇති වෙනවා. මේ තත්ත්වයටපත් උනේ පෞගිය රජයේ කාලේ. මට මතකයි 2010 යුද්ධයෙන් පස්සේ බොහෝ පාතාල කුඩුකාරු රට දාලා ගියා. ගෝඨාභය මහත්තයාත් වෙලා මහින්ද මහත්තයාත් එක්කයි වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. අපිට කරදර වෙයි කියලා. හැබැයි ඒ කාලේ 2015 කිට්ටු වෙනකොට පිටරටවල ඉඳන් මේ මිනිස්සු තමයි කුඩුසල්ලි දුන්නේ ආණ්ඩුවට විරුද්ධව, එදා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න UNP එකට. අපි ඒක දැක්කා ඒ මැතිවරණ කාල සීමාවේදී කොළඹ මිනිමරුන් දෙකක් ගියා වෙඩි තියාගත්තා. ඒ තියාගත්තම ඇඟිල්ල දික් කරගත්තේ මේ එදා මේ බුලත් කොළයාට නෙමෙයි. මම නම් කියන්න ආස නැහැ. නමුත් ඔබතුමාලාගේ මාධ්‍ය තුල දැක්ක එක්සත් ජාතික පක්ෂ ප්‍රබලව දෙන්නෙක් හැප්පුණේ පාතාලේ එක්කව කර. උන්ව ගෙනල්ලා ඉල්ලන් කෑවා. ඊට පස්සේ උන්ට පැවැත්ම උදෙසා උන් කුඩු ගෙනල්ලා අද රටේම මෙව ජාවරම බවට පත් වෙලා. ඉතින් ගෝඨාභය මහත්තයා කියන්නේ මේ දැන් අපි දන්නවා පෞගී දවස්වල ලොකු මෙහෙයුමක් ගියා කුඩු වලට විරුද්ධව. ත්‍රිවිධ හමුදාවම පාවිච්චි කරා. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් කරන්න ඕනිමයි. අපේ අනාගත පරම්පරාව රැකගන්න ඒක කෙරෙන්න ඕනි. ඉතින් ඒකට අවශ්‍ය සහයෝගය ගෝඨාභය මහත්තයාට අපි හැමෝම දෙන්න ඕනේ. ඔව්. ඉතා පැහැදිලිව දැන් ඔබතුමා කියන වගේ මේ පාතාලය සිදු කරන ක්‍රියාකාරකම් සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි නම් වෙනත් කණ්ඩායම්, දාමරික කණ්ඩායම්, අවිගත් කණ්ඩායම් බලපෑම් කරනවා නම් ඒ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේද මොකක්ද කියලා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ දාමරික සමාජයක්, අනචාරී සමාජයක්. මේකම බැලුම්ගලේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාලය ගැන කොච්චර කතා කරලා තියෙනවද? පැහැදිලිව. කොච්චර බන්ධනාගාරී නම් මෙහෙයුම් කළා කී දෙනෙක්ව මරලා තියෙනවද? පස් ජාවරම්මත් එක්ක. මේ පැත්ත තමයි මේ පාතාලේ නරකම පැත්ත. දැන් ඔය පස් ජාවාරම කිව්වත් කුඩු කියලා කිව්වත් පාතාලය කියලා කිව්වත් ඔය හැම තැනකම දේශපාලනඥයෝ ගෑවිලා ඉන්නවනේ කොහොමත් ප්‍රසන්න ඇමතිතුමා.
දේශපාලන ඒ පොදු ධර්මතාවක් නේක ගැන ඔබතුමා ගැන පොදුවේ කතා කරන කාරණයක් මම දැන් ඔබතුමාලට හොයලා බලලා කියන්න අපි එහෙමයි වාසය කරලා තියෙනවද අපි අයට උදව් කරලා තියෙනවද නෑ මම ඔබතුමාට කෙලින් නෑ ඒක පොදුවේ දේශපාලනඥයෝ කියලා කියන්න එපා නෑ මම ඒක එහෙමම කියනවා ඇමතුමා මම කියන්නේ මම ප්‍රසන්න රණතුංග ඇමතුමා ගැන එහෙම කතා නොකර හැබැයි ඔබතුමාත් දන්නවා ඇති පොදුවේ නම් කියලා දේශපාලනඥයන්ට එහෙම චෝදනා එල්ල ඒක දේශපාලනඥයෝ විතරක් නෙමෙයි ඒ අය මේ රටේ සෑම වෘත්තිකයෙක්ම ආශ්‍රය කරනවා උසාවියේදී රංජනාමනායක මහත්තයා කිව්වෙත් ඕකමනේ. එතන ඉඳගෙන පල්ලෙහා හැම තනතුරක් දෙකටම මේ කාණ්ඩ එනවා. ඇයි වෙන්නේ? දැන් වැඩ දැන් ඉන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන පොලිස්පතිවරයෙක්. ඔහු එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය අනුව පත් කරගන්නවා. පත් කරගත්තාන් පස්සේ අරුන් ආරක්ෂා කරගන්න අරුන් වැරද්දක් කරාම කියලා දේශපාලනඥයට කියනවා. ඉතින් දේශපාලනඥයා කතා කරනවා පොලිසියට. දැන් මම මෙතන ඉඳගෙන මම අභියෝග කරනවා මේ ගම්පා දිස්ත්‍රික්කයේ කිසියම් හෝ පොලිසියකට මම කතා කරලා තියෙනවද කියලා අහන්න අරක්කු හෝ කුඩුකාරයෝ ළමා අපරාධ වෙන්නේ මම පොලිසිය වලට ප්‍රසිද්ධිය කියලා තියෙනවා නෑ ඔබතුමාට ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන එහෙම ඍජුව කියන්න පුළුවන් ඇති මම එහෙම කතා කරේ නෑ කියලා. හැබැයි අපි කියන්නේ පොදුවේ මේ සිස්ටම් එක වෙනස් කරන එක ගැනනේ. එන්නේ දේශපාලනඥයෝ කතා කරනවා පොලිස් නිලධාරීන්. කරනවා. හැබැයි මම කියන්නේ එතනින් යන්න ඕනේ මේ රට පක්ෂ දේශපාලනය දෙවෙනි තැන රට පළවෙනි තැන රට වෙනුවෙන් ගන්න තීන්දුවේදී සමහර විට අපි ගන්න තීන්දුව ජනප්‍රිය තීන්දුව වෙන්න බෑ සමහර විට ඒක මිනිස්සු අකමැති වෙයි සමහර අපි ගන්න තීන්දුව මරණීය තර්ජන බවට පත් වෙනවා එමතුමා මිනිස්සු අකමැති වෙයි මං හිතන්නේ తాවකාලිකව හැබැයි පස්සේ ජනතාව තේරුම් ගනී ඒක ඇත්ත මම අධ්‍යාපන ඇමතිවරයෙක් කියලා හිටියානේ මම දන්නවනේ මහපේ අම්මලා කැමති වෙයිද මගේ මම කුඩුකාරයෙක් වුණා නම් මම මගේ බිරිඳ කැමතිද මගේ දරුවෝ නොමග ගියොත් ඔය හැම්මටයි තාත්තටයි තියෙන ප්‍රධාන වටිනාම සම්පත අම්මයි තාත්තයිනේ එතකොට ගම්වල කුඩු ගහනකොට මේ අම්මලා තාත්තලා මට හොරෙන් කියනවා අපිට පොලිසිය වලට කියන්න බෑ සර් මේමයි මෙන්න කුඩු මම ඔක්කොම දෙනවා අල්ලන්න කියලා පොලිසිය වලට අම්මලා තාත්තලාද මේ රටේ බහුතරයක් අද කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙනවා මේ වැරදි ක්‍රමවේදය තුල මේක පාතාලේ නම් විනාශම වෙන්න ඕනි. මේ කුඩු කරන මේ බොන මිනිහෙක් අහිංසක මිනිහෙක් පුරුදු වෙච්ච එකෙක් පොලිසියට ගෙනලා අත්අඩංගුවට අරන් වැඩක් නැහැ. මේවා බෙදාහරිනුම් ගෙන්නනෝ අනිවාර්යයෙන්ම මේක හරි භයානක තත්ත්වයක් රටේ ඇති වෙලා තියෙන්නේ. අද මෙහෙම කතා කරා මට හෙට තර්ජන එන්න පුළුවන්. හැබැයි ඒක අදාළ නෑ මට. මම මෙතනින් නැතු වෙච්ච දාට තව මිනිහෙක් මේ විදියට ඔලුස්සයි. ඔව්. ඒ කියන්නේ මේ සිස්ටම් අවුල් කරන්නෙම හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නොදෙන්නෙම මේ කණ්ඩායම් තමයි. හැමෝගෙම අස්තර මේ ඔය ජාලය අල්ලගෙන තියෙනවා දැන් උසාවියේ ඉහළම ඉඳන් පල්ලෙහාට අල්ලගන්නවා. දේශපාලනඥයෝ එහෙම අල්ලගන්නවා. මේ පැත්තෙන් වෘත්තිකයෝන් අල්ලගන්න උන් වෙනුවෙන් කතා කරන්න. එහෙම තමයි මේ බුවල්ලෙක් වගේ මේ වැරදි කරන මිනිස්සු අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒවට විරුද්ධව කටයුතු වෙන්න ඕනේ. ඔව් දැන් මං හිතන්නේ ජනතාවටත් එහෙම තීන්දුවක් ගන්න පුළුවන් වෙයි ඡන්දයක් ඉස්සරහ තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ එන්නේ රටේ ව්‍යවස්ථාදායකය රටට නීති හදන තැනට පුද්ගලයෝ පත් කරන්නේ ඔබ කාවද තෝරාපත් කරගන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්නත් පුළුවන් තීරණය කරන්න අවශ්‍යයි ඔබ එහෙම කරයි කියලා අපි හිතනවා ඔව් මන්දමතුමා නෑ මම කියන්නේ මේ වෙලාවේ අපි ජනතාවගෙන් ඉල්ලනවා වැරදි වැඩවලට අනුබල දෙන මිනිස්සුන්ට මේ දේශපාලනයේ කරන්න ඉඩ තියන්න එපා කියලා. හැබැයි අපි දකිනවා දේශපාලන වේදිකාවල එක පුද්ගලයෙක්ට ආදරය කරන එක පුද්ගලයෙක් වටා ඉන්න පිරිසක් පාර්ලිමේන්තුවේ වන්න කියන එක තමයි ගොඩක් වෙලාවට දේශපාලන කණ්ඩායම් ඇතුලෙන් කරන්නේ. එළියෙන් තමයි සමහරට සිවිල් සංවිධාන වෙන්න පුළුවන් ජනතාව වෙන්න පුළුවන් රටට ආදරය කරන හැඟීමක් තියෙන අය යවන්න කියන්නේ. හැබැයි එක එක කාලවල වලට ඒක ඔබතුමාලාගේ කණ්ඩායමෙන් වෙන්න පුළුවන් වෙනත් කණ්ඩායමෙන් වෙන්න පුළුවන්. මේ පුද්ගලයා ශක්තිමත් කරන අය තමයි එවන්න කියලා හැමතිස්සෙම යෝජනා කරන්නේ. ඒක සාධාරණද ප්‍රසන්න ඇමතුමා? නෑ අපි කණ්ඩායමක් හැටියට තරග කරනකොට අපි ලකුණකට තරග කරන්නේ. ඔව්. පක්ෂයකට තරග කරන්නේ. ඔය එපා කියන අය ලකුණෙන් ආවත් ඒක හානියක්නේ. එපයි කියන අය එන්න ඕනේ අපි මම දන්නවා මේ පෞද්ගලිය මේ මැතිවරණේ නාම යෝජනා දෙද්දි ගම්පහ දිස්ත්‍රික්කේ ඔය හැමදේම බලලා තමයි සමහර බලාපොරොත්තු වෙච්ච අයට ලබා දෙන්න කටයුතු කරේ නැහැ පක්ෂේ. මම කියන්නේ අපි එක තැනකින් පටන් අරගෙන අනාගතයේදී ඊළඟ පරම්පරාව වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. හැම දේශපාලනඥයෙකුටම බස් එකේ කෝච්චිය යන්න පුළුවන් රටේ තත්ත්වයක් ඇති වෙන්න ඕනේ.
මන් දන්නවා එතනට යන්න අමාරුයි. මේක ප්‍රායෝගික කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ මං හිතනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අගමැතිතුමාගේ විෂන් එක තියෙනවා. දේශීය නිෂ්පාදන එහෙම හිතන්න පුළුවන් රට ගැන හිතන්න පුළුවන් කණ්ඩායම මේ රටේ බලයට එන්න ඕනේ. එතකොට ඒ බලයට පත් කරගන්න කණ්ඩායමට බලන්න ඕනි වැරදි කරන මිනිස්සු වැරදි කරුවන්ට අනුබල දෙන අයව උනන්දු කරවන්න නැතුව කොත් මේක කරගන්න පුළුවන්. මං හිතනවා දැන් අපි ගම්පහ දිස්ත්‍රික්කය තුල මම හරි සන්තෝෂයි. මොකද පෞගිය මැතිවරණවලදී බොහෝ දුරට අපි කටයුතු කරාදී මම කියන්නේ 100% කියලා. අඩුපාඩු තියෙන්නේ නැති. නමුත් සාමකාමී සාර්ථක මැතිවරණයක් අපිට ජනාධිපතිවරණයට අපිට කරන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානියා හැටියට ඔබතුමාට කියන්න පුළුවන්ද එහෙමනම් ඔබේ ලයිස්තුවේ ඉන්න සියලු දෙනා ওই නිර්ණායක ඇතුලේ ඉන්න අය කියලා ඔබ ජනතාව ඉදිරියට එව්වේ? වැරදි කරයි කියලා මම පෞද්ගලිකව දන්නා තරමින් මගේ ඔය දාලා තියෙන ලයිස්තුව තුළ කවුරුවක්වත් මන් දන්න තරමින් නැහැ. මම කියන්නේ දැන් නඩු තියෙන කතාවල් වෙනම කතාවක්. නමුත් ඔය වැරදි කරනවා කියලා මම මම ඔය ඉන්න අපේක්ෂකයන්ගේ 99%ම පෞද්ගලිකව දන්න අය. හැබැයි කුඩුකාරයන්ට උදව් කරා අරක්කුකාරයන්ට උදව් කරා ළමා දූෂිතයන්ට උදව් කරා කියලා චෝදනා ලබලා තියෙන කෙනෙක් ඔතන නැහැ. ඒ කියන්නේ ඒ සාතිකය ඔබතුමාට දෙන්න පුළුවන්. මට දෙන්න පුළුවන්. හැබැයි ජනතාව අතර එහෙම අප්‍රසාදය තියෙන චෝදනා එල්ල වෙන පිරිස් එතන ඉන්න පුළුවන්. දැන් මට චෝදනා කරන්න පුළුවන් කාට හරි. දැන් මමත් මෙහෙම වුණා කියලා කියන්න පුළුවන්. ඒ චෝදනා තියෙන දේශපාලඥයන්ට අපේ තාත්තා මට කියා දීපු දෙයක් තමයි බැනුම් අහන්න බැත්නම් දේශපාලනය කරන්න. ඔබ කොච්චර හොඳ වැඩක් කරත් 99ක් හොඳ කරලා එකක් වැරදුන්නාට බැනුම් අහන්න ඕනේ. ඉතින් මේ චෝදනා හැබැයි මම අද සන්තෝෂ වෙනවා මගේ දේශපාලනය තුල. මම මනාව 37000කින් පළවෙනි ඡන්දෙට ඇවිල්ලා 3,86,000 වෙනකන් ක්‍රමානුකූල ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන අද මම සන්තෝෂයි මම මිනිස්සු හම්බ කරපු මිනිස්සෙක් ඇටියට මම මිනිස්සු පිළි අරන් තියෙනවා. ඉතින් ඕක ගන්න පුළුවන් එකක් නෙමෙයි සාමාන්‍ය දේශපාලනේ මෙච්චර කාලයක් රැඳෙනකොට එන්නෙන් අඩු වෙන්න පුළුවන්. ඔය හැම කෙනාගේම දිහා බැලුවොත් එහෙමයි. හැබැයි මම අද සන්තෝෂ වෙනවා මම ගෞරව කරනවා ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ ගෞරවය මට තියලා තියෙනවා. ඉතින් මට ඒ ඇති. ඒක නිසා මම ඔය මට බයක් වෙන්න දෙයක් නෑ. මම දේශපාලෙන් ආයි වුණත් මිනිස්සු මාත් එක්ක ඉන්නවනේ. ඒකින්ද මම බය නෑ. හොඳයි අපි තවදුරටත් ප්‍රසන්න රණතුංග ඇමතිතුමත් එක්ක කතා කරමු. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා ඇමතිතුමා ප්‍රසන්න රණතුංග ඇමතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දෙලින්නේ අපිට දෙන්න කෙටි විරාමයක්. ඊට ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited බැලුම් ගලි නොකී කතා. හොඳයි අපි ප්‍රසන්න රණතුංග ඇමතිතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. අපේ දේශපාලන කාරණාවලට පහුගිය අඩහෝරා වෙන් කර අපි සංචාරක ක්ෂේත්‍රයෙන් පටන් ගත්තේ. මම හිතන්නේ තාමත් සංවේදී ක්ෂේත්‍රයක් සංචාරක කර්මාන්තයේ විශේෂයෙන්ම ඔබතුමාලගේ ආණ්ඩුවක් කාලේ පහුගිය කාලේ ඔබේ ආර්ථිකයේ එහෙම නැත්නම් ආර්ථිකමය දිශානතිය හැරවිලාම තිබුණේ සංචාරක කර්මාන්තයේ දෙසට. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරා, විශාල උත්සාහයක් ගත්තා. මෙවර ඔබතුමාලගේ ගමන පටන් ගත්තා විතරයි සංචාරක කර්මාන්තයට දැන් මේ COVID-19 තත්ත්වය නිසා යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. නමුත් එය ගොඩනගන්න අපිට මොනවද කරන්න පුළුවන් ඇමතුමා? දැන් විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යාන අපි ආසර කරලා ලාභ ලබන්න බෑ. අපි දන්න විදිහට ලෝකේ ගොඩක් ගුවන් සමාගම් අලාභයි. තෙල් සහ ඒ ආශ්‍රිතව වැඩි සැපයුම් තියෙන රටවල් කිහිපයක ගුවන් යානා කිහිපයක් විතරයි ලාභ ලබන්නේ. නමුත් සංචාරක කර්මාන්තයත් එතට එකතු වුණාම තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම ඒකාබද්ධ වැඩපිළිවෙලක් ගොඩනගන්න පුළුවන්කම තියෙනවද ප්‍රසන්න ඇමතුමා? මම හිතන්නේ අපිට ඒක පහසුවෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ අපි දන්නවා අවුරුදු 30ක් යුද්ධයත් එක්කම අපේ සංචාරක ව්‍යාපාරය වැටලා තිබුණේ. ඊළඟට යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරගෙන වැඩපිළිවෙලක් හදාගෙන එනකොට මම හිතන්නේ සංචාරක ශාස්ත්‍රයේ හොඳම යුගයේ තිබ්බේ බැසිල් රාජපක්ෂ මහත්තයා සංචාරක අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී හෝම් ස්ටේ වගේ කන්සෙප්ට් ගෙනල්ලා ඒ වගේම නැගෙනහිර පළාතේ මුහුදු තීරයේ හෝටල් හදන්න ඉඩම් හඳුනාගෙන හෝටල් අයට සහන දීලා ඉව කරවලා අපිට සංචාරකයන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් නගා සිටවපු ඒ කාල සීමාවදී. ඒ නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ ලංකාවට සාමාන්‍යයෙන්
හොඳ සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට ගේන්න පුළුවන්කම අපිට ලැබුණා. ඒත් එක්කම ඒ ඔළුව උස්සගෙන එනකොටම තමයි පාස්කු ප්‍රහාරයයි මේ කොවිඩ් එකයි ඇති වෙලා තියෙන්නේ. දැන් නැවත වතාව සංචාරක අධිකාර සංවර්ධන අධිකාරියේ සභාපතිතුමිය ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ කළමනාකාරීත්වය එක්ක අහුවෙලා හොඳ යෝජනා මාලාවක් ඒ වැඩපිළිවෙලක් හදලා තියලා තියෙනවා. අපිව මට මතකයි අපි ආණ්ඩුව පිහිටුවලා මේ අමාත්‍යාංශ ලැබුණායින් පස්සේ ජනාධිපතිතුමා අපිව ගෙන්නලා ඒ අවශ්‍ය පසුබිම හදලා දුන්නා. සංචාරක අමාත්‍යංශයේ බෝඩ් 4ක් තිබ්බා. ඒ බෝඩ් 4 සභාපතිවරු 4 දෙනෙක් හිටියා. එතකොට එකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. බෝඩ් 4 තියෙනවා. දැන් එක සභාපති කෙනෙක් දැන් එතන ඉන්නේ. දැන් ඒ අලුත් විදිහට හදලා ඒ වගේ දේවල් කරන්න පවා පටන් ගත්තා. ඊළඟට රජයේ ආයතන ප්‍රධානීන්ව ගෙන්නලා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් ටික සපයලා ඒවට බාධාවක් ඇති නොවෙන්න උදව් කරන්න කියලා කිව්වා. දැන් අපි පස්සවුරුදු හා කෙටිකාලීන සංචාරක අමාත්‍යාංශයට අදාළ වැඩපිළිවෙලක් හදලා තිබුණා. දැන් ඒක පොඩි සංශෝධන ගෙනල්ලා මේ කොරෝනා වෛරසයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයට ගැලපෙන විදියට පිට රටවල් වල සංචාරකයන් මේ රටට වැඩියෙන් ගේන. දැන් මම අහගෙන මගේ සාකච්ඡාවල් සහභාගී වෙනකොට අපේ සභාපතිතුමීලා කියන්නේ හයි එන්ඩ් ටූරිස්ට් 4% තමයි ලංකාවට එන්නේ. මාල්ඩිව්ස් ඉස්සර අපේ අහලා තියෙන විදියට ඉස්සර ලංකාවට ඇවිල්ලා ලංකාවේ සංචාරය කරලා මෙහි රටේ කරන්න බොහෝ දේවල් තියෙනවා. යන්න තැන් තියෙනවා. මේව බලලා ඊළඟට තමයි මාල්ඩිව්ස් වලට යන්නේ. අර නිදහසේ ඉඳලා මොකද අයිනේ යන්නේ කියලා. මම එතනටම දෙයක් එකතු කරොත් දැන් අපි දැක්කා යුරෝපයට බටහිර රටවල් වලින් එන ගුවන් යානා වලින් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකේ තමයි ඒ අය මෝල්ඩිව්ස් යන්නේ. හැමදාම මෝල්ඩිව්ස් ෆ්ලයිට් එක ෆුල්. ඒ වගේ පොඩි දේවල් ටිකක් තිබුණානේ. සංචාරක ගමනාන්ත සීමා කිරීමකුත් සිදු වුණා පහුගිය කාලේ. ඒවටත් බලපෑමක් තියෙනවද? ඒවට ක්‍රියාමාර්ග ගන්නවද? නෑ, ඒක තමයි මම කිව්වේ. ඉතිහාසයේ හැමයි සංචාරක ව්‍යාපාරේ ගියේ. හැබැයි පසු කාලීන වෙන්න මාල්ඩිව්ස් අපිට වඩා ගොඩක් ඉදිරියට ගියා. හැබැයි පහසුකම් සංචාරකයන්ගේ අවශ්‍යතා මූලික අවශ්‍යතා පළවෙනි එක තමයි සිකියුරිටි. ඊළඟට ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් එන්ටර්ටේන්මන්ට් ඒව තමයි ඒගොල්ලෝ බලන්නේ. ඉතින් ඒකද ගැළපෙන විදියට දැන් අපි හදාගෙන හෝටල් හදාගෙන දැන් අපි කතා කරාට වඩා නැහැ හයි එන්ඩ් ටූරිස්ට්ලා ඉන්නේ මෙච්චරයි කිව්වට ඒ අය ආවම ඒ අයට මොනවද ලංකාවේ පහසුකම් තියෙන්නේ? ඒ අය ඉන්නේ සමහර අය එනවා යෝට් වල බෝට් වල ඇවිල්ලා නවත්තන්න තැනක් තියෙනවා. එහෙම කණ්ඩායමකට ඇවිල්ලා නැවිතිලා ගෝල්ෆ් ටිකක් ගන්න. ඒගොල්ලන්ගේ එක ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ වගේම අපි හඳුනාගෙන එව්වට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න වෙනවා. ඉතින් එව්ව කරගෙන එන අතරතුර තමයි උනේ. ඉතින් දැන් අලුතෙන් දැන් ඒ වගේ වැඩපිළිවෙළවල රජය හදලා දැන් ඒක ක්‍රියාත්මක කරන්න හදනවා. දැන් උදාහරණයක් අපි යෝජනා කරලා තියෙනවා පිටරට අයත් ලංකාවට එනවනම් අවුරුදු 5ක වීසා එකපාර දෙන්න. එන්න පාර දෙන්න ඕනේ නැහැ. එකපාරට 5 years multiple දෙන්න. එතකොට සංචාරකයෙකුට හිතුන ගම යන්න පුළුවන් රටක් ලංකාව කියලා හිතනම එනවා ඒක. ඒ විදිහේ වෙනස්කම් කරන්න. හෝටල් වල ඒ අයට තියෙන පහසුකම් ටික හදන්න. ඊළඟට ගයිඩ්ලව ට්‍රේනිං එකක් දීලා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක අප්ලිෆ්ට් කරන්න. ඊළඟට ඒ වගේ දේවල් ඊළඟට යුරෝපයේ මාකට් එකට අපි කොහොමද මාකටිං එක කරන්නේ? චීනෙට අපි කොහොමද කරන්නේ? ජපාන්ට ඒ රටවල් වල පර්සනල් ඒගොල්ලෝ වෙබ්සයිට් එහෙම පාවිච්චි කරන අය ලංකාවට ගෙනල්ලා ඒ අයට ලංකාව ගැන පැහැදීමක් කළා ඒ අය හරහා අපිට මාකටිං එකක් කරන්න කොහොමද? මේව ඔක්කොම හදලා දැන් තියෙන්නේ. දැන් කාලයත් එක්ක තමයි බොරුවට මේ වෙලාව වියදම් කරන්න අපිට අවශ්‍ය නැහැ. මොකද පිටරටවල් වල ඒ ලොක්ඩවුන් කරලා තියෙන. ඒගොල්ලන්ට එන්න බෑ. මේක සියලු රටවල් විවෘත කරාම කොරෝනා වෛරසය පාලනය වෙන විදිය ලෝකේ බලලා අපි ඒ සැලැස්ම හදලා ක්‍රියාත්මක කරන්න අපි කැබිනට් අනුමැතිය පවා අරගෙන තියෙන්නේ. ඉතින් ඔව් මම අපේ රටේ ආගන්තුක සත්කාර දන්න ජනතාව අපිට මතක හිටින දේවල් කිහිපයක් මිතුරු කළා. විශේෂයෙන් අපි බැලුම්ගල වැඩසටහනෙත් කතා කරා අර ඇල්ලේ ජනතාව යන්න එන්න විදිහක් නැතුව හිටපු සංචාරකයන්ට
ඔවුන්ගේ වියදමින් කන්න බොන්න දීලා බලාගෙන මම හිතන්නේ සංචාරකයෝ කවදාවත් අමතක කරන එකක් නෑ. ඇත්තටම ඇල්ලේ විතරක් නෙමෙයි රටේ බොහෝ තැන්වල ඒ වගේ සිද්ධීන් තියෙනවා. අපි ගාව තියෙනවා ඒ සංචාරක විදේශිකයෝ ඒගොල්ලන්ගේ Facebook වල ඊළඟට ඒගොල්ලන් මාධ්‍යයට හරහා කතා කරපු දේවල් ලංකාවට ගැන ලෝකයට පණිවිඩයක් දෙන්න හොඳම ක්‍රමයක් දුන්නා. ඉතින් මම හිතන්නේ ඒව අපි ඉදිරියේදී අපේ ප්‍රවර්ධන වැඩකදී පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් මේ ඇත්තටම ඇමතුමා දැන් ඔය අප්‍රිකානු රටවල් ඇරුණට පස්සේ මේ වනජීවීන් බලන්න වනජීවිත බලන්න ලේසියෙන්ම තැනක් ලේසියෙන් සත්තු බලන්න පුළුවන් රටක් විදියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා. දැන් මේක වනජීවී අමාත්‍යාංශයක් හෝ මේ විෂය වෙන තැනක තිබුණට සංචාරක කර්මාන්තයට ඉතා හොඳින් බද්ධ කරගන්න පුළුවන්. දැන් අපි දැක්කා කොටි මැරෙනවා, දිවියෝ මැරෙනවා, මේවට හරි වැඩපිළිවෙලක් නැහැ. මේ හරහා වෙන්නේ සංචාරක ආකර්ෂණය තව නැති වෙන එකක්. අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍ර වලින් යනවනේ. සංචාරක විවිධ ආසාවල් වලට එනවනේ. ඒව ගැනත් මම හිතන්නේ අපිට තවදුරටත් බලන්න පුළුවන්. දැන් අපි මුහුණ දෙන ලොකුම පින්නවල අලි අනාථාගාරය. දැන් ලෝකේ ලොකුම සංචාරකින් ආකර්ෂණය වෙච්ච තැනක්. හැබැයි පහුගිය කාලේ රජයේ කාලේ පින්නවල යන්න එපා කියලා ඇනිමල් රයිට්ස් කරන අය කරා මොකද ඒකින් නෑට සලකන්නේ නැහැ කියලා. දැන් හේතුව බලපුවාම අපි දැක්ක පහුගිය ආණ්ඩුවේ අර අලි දීපු අයව අලි දීලා තිබ්බ මිනිස්සුන්ට පන්සල් වලට එහෙම දීලා තිබින්නවනේ. පන්සල් වල අලි ටික ගෙනල්ලා දාලා තියෙන අලි අනාථාගාරය. එතකොට ඔවුන් බැඳලා එහෙම කරනකොට ඔවුන් මෙතන මේක තිබිච්ච ක්‍රමය වෙනස් වුණා. දැන් උසාවියෙන් දෙන්නේ අලි අනාථාගාරයට. ඒත් අරහා දැන් මේ පින්නවල බ්ලැක් ලිස්ට් වෙලා තියෙන්නේ. දැන් අපි ඊයේ පෙරේදා යුරෝපයේ EU එකේ එම්බැසිලත් එක්ක අපි රැස්වීමක් තිබ්බා. ඒ වෙලෙත් අපි ওই කාරණාව කියලා දැන් ඒක තත්ත්වෙන් අපි මිදෙන්න. ඒ අය අපේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ තත්ත්වයට ගන්න. එතකොට අපි වනජීවිකින් ඉල්ලීමක් කරා උසාවි ගිහිල්ලා මේ කාරණාව ඉදිරිපත් කරලා එතකොට සංචාරකින්ට එන්න තැන් තියෙන්න ඕනේ. ඊළඟට දැන් ඔය අර කළු කොටිය නැති වෙච්ච එක. අර තව කොටියක් ඊට පස්සේ නැතු වුණා. දැන් ඒ වගේ දේවල් නවතින්න ඕනේ. ඒ වගේම අපි දැන් බල්ලා තියෙනවා දැන් යාල වගේ තැන්වල එක දවසකට G500 ඇතුළට යනවා. ඒක පවා සත්තුන්ගේ නිදහසට බාධාවක්. යාල ඇතුලේ ට්‍රැෆික් යන්න බෑ. ඉතින් ඒක එහෙම කාලේ එනවා. ඉතින් අපි ඒකයි කිව්වේ දිනකට යම් වාහන ප්‍රමාණයක්. දැන් වාහන රෙජිස්ටර් වෙලා ඇති ගොඩක්. හැබැයි ඒගොල්ලන්ට ක්‍රමවේදයක් හදලා දවසකට සත්තුන්ට හිරිහැරයක් නොවන විදියට. ඒ කියන්නේ ඔවුන් නිදහසේ ඔවුන්ට ගත කරන්න පුළුවන් වාහන ඒ කැලෑව ඇතුලේ යන්න පුළුවන් දවසකට වාහන 100ද ඒ වාහන 100 කොහොමද පාවිච්චි කරන්නේ? පැය 3ක් දෙනවද එක වාහනයකට? පැය 4ක් දෙනවද? දවසම දෙනවද? ඒවා ඔවුන් විසින් හදාගත යුතු දේවල්. අපි යෝජනා කරන්නේ අපි ආණ්ඩුවක් හැටියට මෙහෙම කරහන් කියලා නීති දානවට වඩා ඒ අයව ගෙනල්ලා ඒ අත කතා කරලා වැඩ පිළිවෙලක් හදලා දෙන්න කියන්න ඕනේ. ඒ වගේ තැන් තව මේ රටේ ඇති කරන්න ඕනේ. මොකද මේ රටේ තරම් සත්තුන්ව තියාගන්න පුළුවන් තරම් නැහැ. සත්තුන්ට නිදහසේ ඉන්නයි අපි වහගෙන යන්නයි හදාගත්තම සත්තුන්නුත් නිදහසේ ඉන්නවා. අපිත් සන්තෝෂෙන් වැඩේ කරනවා. ඒ විදිහට පසුබිම හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒක තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු අර පළවෙනි රැස්වීමට වනජීවියට ගෙනල්ලා ඊළඟට තල්මස්සු බලන්න යනෙව්වා. ඊළඟට ඩොල්ෆින්ලා බලන්න යනෙව්වා. ඒව විධිමත් නියාමනයක් කරන්න ඕනේ සත්තුන්ට හානියක් නොවන පරිදි. ඉතින් ඒ වගේ වැඩපිළිවෙළවල ඒ ඔක්කොම සකස් කරලා තියෙන ඉදිරියේදී ඔයගලන්ට බලන්න පුළුවන් මේ ඇති කරන්න යන වෙනස අවුරුදු 2-3ක් යනකොට දෙයියන් පිට මේ වගේ දෙයක් නොවුනොත් අපිට හොඳ තත්ත්වයක් ඇති වුණොත් අපි බලාපොරොත්තු වෙන ඉලක්කය කරා අපි යන්න සංචාරක අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. ඔව්. දැන් මේ අර අපි හැම වෙලාවෙම මේ පොඩි අර රැල්ලට යන ගතියක් පේනවනේ. දැන් එක කාලයක් තිබුණා සංචාරක කර්මාන්තයේම පමණයි ඉලක්කය. දැන් මේ වෙලාවේ ආයමත් වගාවට යොමු වෙලා තියෙනවා. ඒක හොඳ තත්වයක්. අපිට දේශීය ආර්ථිකයක් ගොඩනගන්න, අපිට අපේ භවභෝග වලින් සශ්‍රීක වෙන්න, ස්වයංපෝෂිත වෙන්න ඒක හොඳ අවස්ථාවක්. නමුත් ඊට අවශ්‍ය පසුබිම කොහෙද කියලා. දැන් අපි එකපාරට වවන්න කියනවා, හැමෝම වවනවා. ඊට පස්සේ රටේ වනගහනය කොච්චරක් තියෙන්න ඕනේද? මේ වවන්න සුදුසු ඉඩම් මොනවද? මේවට වතුර ලබා ගන්න ජල පද්ධතියක් තියෙනවද? මේ කිසි දෙයක් නැතුව එක වචනයක් අල්ලගෙන අපි හැල්මේ දුවනවා. ඒවෙන් වෙන හානියකුත් තියෙනවා. මේවට යම් වැඩපිළිවෙලක් ඕනේ නැහැ. දැන් අපි දැක්ක
අර චිත්‍ර අඳිනකොට ඔක්කොම රටේම චිත්‍ර අඳින්න ගත්තා. කොරෝන කාලේ ගෙදර ඉන්නකොට කරන්න නැතිකොට මේව කරනවා. ඉතින් ඔබතුමා මේව නරක දේවල් නෙමෙයි. නමුත් හොඳයි ඒවල පාලනයක් තියෙන. මොකද නැත්නම් ඉස්සරහට දැන් අපි දැන් මේ වෙනකොට අත්දැකලා තියෙන්නේ නැගෙනහිර පළාතේ සාමාන්‍යයෙන් වී වගාවකට වඩා මං හිතන්නේ තව 3න් එකක් හෝ 3න් දෙකක් වැඩියෙන් වගා කරලා. වෙනදට දෙන්නේ ඒ ප්‍රදේශයට පෝර මෙට්‍රික් ටොන් මෙච්චරයින ඒ ප්‍රමාණයට වගාව දැන් වැඩි වෙලා. ඉතින් දැන් අපිට ඒ ප්‍රදේශයේ ගොවීන්ට ඒක සපයන්න වෙනවා. දැන් ඒක හොඳ දෙයක්. රටේ නිෂ්පාදනය වැඩි වෙනකොට ඊළඟට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න පිළිබඳව දැන් රජයේ අවධානය යොමු කරලා තියෙන මේක අවබෝධ කරගෙන තියෙන. ඊළඟට වගා කරනකොට දැන් කොරෝනා කාල සීමාවේදී ගොවීන්ට ප්‍රශ්නයක් ඇති වෙනකොට ආණ්ඩුව ඔවුන්ගේ එළවලු මිලදී ගත්තා. අරගෙන ඔවුන්ට හානියක් නොවන විදිහට එව්වා අපේ පැතිවලට එව්වා. දැන් අපේ ගම්පහ කොළඹ කළුතර එව්වා බෙදා හැරීම වැඩ කරා. ඒකින්ද දැන් මම දන්නවා ඒකත් වෙනවා. දැන් අද මම මේ මෙතනට එන්නේ ඉස්සෙල්ලා අර්ලියගහ මන්දිරයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටරට මල් අරින අයව. ඊළඟට රබර් කර්මාන්තයට අදාළ අයව. පොල් සම්බන්ධ ඒ සාකච්ඡා 3ක් ගියා. ඒ 3ේදීම කිව්වේ විදේශ අපනයන කෘෂි කර්මාන්තයට අදාළ අමැති අපේ ප්‍රමේශ්වතේ නැමතුමාලත් එක්ක EDB එකේ කහුව වෙලා කෘෂිකරු EDB එක හොයලා දෙන්න ඕනි මාකට් එක කෘෂිකර්මයකින් කියන්න ඕනි මේ මාකට් එකට ගැලවෙන ප්‍රමාණය විතරක් වගා කරවන්න. අලුත් භෝග හඳුනාගෙන ඒ කියන්නේ මල් හඳුනාගෙන එව්වට යන පිටරටින් ගේන ප්‍රමාණය අඩු කරලා රටේ අඩුවට දුන්නොත් පිටරටින් එනව නවතිනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙල දැන් හදනවා. මම සන්තෝෂයි මේ කොරෝනා කියලා අපි ගෙවල් වලට වෙලා ඉන්නේ. අර ජනාධිපති විශේෂ කාර්ය බලකාය කැඳවලා ඒ වැඩ ටික දවස ගානේ ආයතන දැන් මම ගියා සංචාරකයෙක් අපි කරා මේ වෙනකොට ඊළඟට BOI එක අපි කරා ඊළඟට අද EDB එකේ කතා කරා එහෙම අමාත්‍යංශ ගෙන්න සංවර්ධන ක්‍රියාදාවලියට රටේ වැඩ කරන වැඩපිළිවෙල ගැන දැන් වැඩ කරනවා. ඉතින් මම හිතනවා ඊළඟ පාර මැතිවරණයත් එක්කම ඕනම කෙනෙකුට ඒ ටික ක්‍රියාත්මක කරොත් අපිට එක්කහුවෙලා මේක රටක් ගොඩ ගන්න පුළුවන් කියලා. ඔව්. දැන් අර අපි දැක්කනේ පරිපූර්ණක ඇස්තමේන්තුවටත් සංශෝධන එකතු කරගන්න සිද්ධ වුණේ විදේශ ණය ප්‍රමාණය එහෙම වැඩි කරගන්න සිද්ධ වුණේ රටට මුදල් අවශ්‍යතාව තියෙන නිසා. අපේ රටට සල්ලි වුණොත් එක්ක අපිට බදු ගහන්න වෙනවා නැත්නම් ණය ගන්න වෙනවා. ඒකට එක උත්තරයක් ඔබතුමාගේ විෂය ඇතුලේ තියෙනවා කාර්මික අපනයන. අපේ රටට වැඩිපුර රටින් අපනයනය කරන්න පුළුවන් නම් අපේ රටින් විදේශයන්ට ඒක ලංකාවට හොඳ ආයෝජනයක් හොඳ අවස්ථාවක්. මොකක්ද ඒ සඳහා රට ඇතුලේ තියෙන දිරිගැන්වීම? දැන් ඒකට තමයි අපි අද කතා කරේ. දැන් අලුත් ප්‍රොඩක්ට් වලට අපි යන්න ඕනේ. හැමදාම කරන දේ කරලා එකම තැන ඉන්න බෑ. දැන් පිට රටවල් සමහර රටවල් පටන් ගත්ත තැන නෙමෙයි අද ඉන්නේ. එක භෝගවගාවකින් ගිහලා ඒකෙම රැඳෙන්නේ නැහැ. ඉතින් ඒ භෝගේ වැටිගෙන එනකොට තව එකක් ඒගොල්ලන් අලුත් දෙයක් හඳුනා ගන්නවා. ඒ වගේ අපි අද කතා කරේ අපනයනය කරන්න පුළුවන් මල් වර්ග ඊළඟට පළතුරු ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරලා උන්ට උදව් මේ අපනයන එක පැත්තක් විතරයි ඊළඟට අපනයන ශේෂ්ත්‍රය තුළ අපි වැඩිම දැන් ආදායමක් ලැබෙන එකක් තමයි බෝට්ටු හදලා විදේශ රටවල් වලට දෙන එක. ඒක ඉතා හොඳින් යනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ගැන අපි මේ කොරෝනා එකට ඉස්සෙල්ලා ගෙනල්ලා කතා කරලා වැඩපිළිවෙලක් හදලා තිබ්බා. නමුත් ඊට පස්සේ ඒක අපිට බලන්න බැරුණා. දැන් අලුත් ශ්‍රේෂ්ඨ දිහා බලලා ලෝකයේ අවශ්‍යතාවය අනුව කරන්න කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. දැන් ඒ රබර් කර්මාන්තය රටේ දේශීය රබර් වලට මිලක් ලැබෙන විදියට කොහොමද කරන්නේ? මේ අද කතා වුණේ ඒ ටික. ඉතින් මම හිතන්නේ අපිට ලොකුම සංචාරක වගේම විදේශ විනිමය ඔබතුමා කිව්වා වගේ විදේශ අපනයන කෘෂි කර්මාන්තයත් අපනයන කර්මාන්තයත් දෙකම අපිට වැදගත් වෙනවා. ඉතින් මේ ප්‍රධාන ඒවා ටිකට ගෙනගෙන කරොත් තමයි අපිට ඩොලර් වලින් ලංකාවට සල්ලි හම්බෙන්නේ. ඉතින් ඒකට තමයි අපි BOI එකයි ඔක්කොම එක්කව කරගෙන අපි කතා කරන්නේ. ඔව්. දැන් අපේ රටේ ගෘහ සේවයෙන් විශාල ආදායමක් ලැබුණා. විදේශගතව වැඩ කරන අයගෙන් ලොකු ආදායමක් රටට ලැබුණා. දැන් ඒ අය බහුතරයක් ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ විදේශ විනිමය අහිමි වෙනවා සහ ඔවුන්ට රට ඇතුළේ රස්සා දෙන්න වෙන ප්‍රශ්නකුත් එනවා. දැන් මේවා
මම හිතන්නේ මේ කොරෝනා ඉවර වෙලා රට ඇරියන් පස්සේ නෙමෙයි මේක විසඳෙන්නේ. තව කාලයක් යනවා අපිට දැනෙන විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඉතින් ඒකට සෑහෙන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා එමතුමා නේද? ඔව් දැන් විදේශ රටවල් වල සේවය කරපු අය ලංකාවට එනවා. ඒ අයගේ බරක් ලංකාව රජයක් හැටියට අපි උසලන්න වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක මේ වසංගතයත් එක්කම අපි රටක් හැටියට තනියම ගොඩනගන්න බෑ. අපි ලෝකයේත් එක්ක මොකද අපිට ආසන්නම රට ඉන්දියාව. ඒකම අපිට මැද පෙරදිග රටවල්. මේ සිද්ධියත් එක්කම උන්ගේ ආර්ථිකයත් වැටලා තියෙනවා. ඒව ඔක්කොම බල්ලා ලොකු අමාරු කාලයකට අපිට මුහුණ දෙන්න වෙයි. මොකද මහා බැංකු හොරකමත් එක්ක මේ රටේ ආර්ථිකය නැත්තට නැති වෙලා තිබුණාම මේ සිද්ධියත් එක්ක ඊට වඩා තත්ත්වයකට අපි මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේකට යුද්ධ ජයග්‍රහණය කරන්න අපි කැපකිරීම කරලා අපි උදව් කරලා එකින් එක අත්වල බැඳගෙන වැඩ කරා වගේම මේ ආර්ථිකය ගොඩ ගන්න රටක් හැටියට අපි ඔක්කොම එක වෙලා කටයුතු කරන්න ඕනේ. හැබැයි දැන් ඔබතුමාගේ ආයෝජන ප්‍රවර්ධන තියෙනවා, කාර්මික අපනයන තියෙනවා. කොහොමුණත් අපේ රටේ දේශපාලනඥයින් ගොඩක් වෙලාවට කැමති අපනයනයට වඩා ආනයනය කරොත් එහෙම නැත්නම් පිට රටවල් වලට අපි බිල් දැම්මොත් ඒකෙන් කොමිස් හම්බ වෙනවා කියලා ලොකු කතාබහක් සමාජෙත් තියෙනවා එමතුමා. ඔව් ඇත්ත. ඉතින් ඒක නිසා තමයි මම සන්තෝෂ වෙනවා අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අද කැබිනට් එකේ පවා කතා කරේ මේ රටේ නිෂ්පාදනය කරන්න. අපිට World Trade Organization WTO එකේ හින්දා අපිට තහනම් කරන්න බෑ ගේන බඩු වලට. නමුත් ක්‍රමවේදයක් හදලා රටේ නිෂ්පාදන ක්‍රියාදාවලිය කරන්න කියලා. ඒවට ක්‍රමවේද දැන් මුදල් අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා අපේ ආයතන වලට කියන්නේ දැන් අපි BOI ෆැක්ටරිස් අපේ තියෙනවා. ඔවුන් ලංකාවේ මුදල් වලින් බඩු ගෙන්නලා ඒකට ලංකාවේ සල්ලි තමයි පිටරටට යන්නේ. අපේ ඩොලර් එක තමයි අඩු වෙන්නේ. උන් අපේ රට සල්ලි තමයි කරන්නේ. හැබැයි ඔවුන්ගේ බේස් එක තියෙන්නේ සිංගප්පූරු වල. ඊළා සල්ලි තියන්නේ සිංගප්පූරුවේ. ඒ නිසා පහුගිය දැන් ජනාධිපතිතුමා BOI එකයට කිව්වේ ඒව හොයන්න. කරන ක්‍රමවේදය කියා දෙන්න. වෙන්න ඕනි මෙහෙමයි කියලා රටට හොඳක් වෙන දෙයක් මිසක් කරන්නම් වාලේ හැමදේම කරන්න එපා. ඉන්වෙස්ටර්ස්ලාවයි කියලා අපි එන ගාන්ට වඩා අපි බඩු මිලදී ගන්න වෙන චීනට දෙනවා නම් අපි බඩු යුරෝපයෙන් ඇරලා අපිට හම්බෙන ගානයි මේ ගානයි අතර වෙනස බලලා ඒව ප්‍රායෝගිකද කියලා බලන්න කියන කාරණාව. මෙවුවා පහුගිය කාලේ බලලා නැහැ. පහුගිය කාලේ ඉතින් ඒ නිසා ආයෝජකයෝ රටේ BOI එක ලොකු වැඩ කොටසකට අත ගහලා තියෙනවා දැන්. ඒ හරහා යම් ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරියේදී එහෙමනම්. මම කියන්නේ මාස 6න් අවුරුද්දෙන් කියලා. නමුත් උපරිම මහන්සියක් ඒ ආයතනවල ප්‍රධානී ගන්නවා. මම දන්නවා රෑ දවල් මේ අය වැඩ කරනවා EDB ඊළඟට BOI එකේ ඒ නිලධාරි මහන්සි වෙනවා. ඉතින් මම දේශපාලනඥයෙක් විතරයි. නමුත් මේ ආයතන ගෙනියන්න සමහර මේ පත් කරලා තියෙන අලුත් නිලධාරි හරි උනන්දුවකින් කටයුතු කරනවා. හොඳයි අපේ වැඩසටහන නිමා කරන තව විනාඩි 3ක විතර කාලයක් තියෙන්නේ. මම හිතන්නේ ඉස්සරහට ඡන්දෙට යන්නයි ලෑස්තිය. දැන් ඉදිරියේ මැතිවරණ කොමිසම දින ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ නාම යෝජනා දීලා තියෙන්නේ අංක හම්බ වෙයි. ඊට පස්සේ මැතිවරණ පොරපිටිය ඉස්සර වගේ බෑ. දැන් කුඩා රැස්වීම් වලට පවා සීමා පනවලා තියෙනවා. විශාල ප්‍රමාණයේ රැස්වීම් තහනම් කරලා දැන් අද මාර්ගෝපදේශ දීලා තියෙනවා සෞඛ්‍යාංශ විසින් මැතිවරණ කොමිසමට. ඉතින් මොකද්ද මේ තරම් තියෙන විශ්වාසයේ ජනතාව අතරට නොයා රැස්වීම් නොතිය වෙනද වගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර පවත්වන්නේ නැතුව ඡන්දයක් කරන්න තියෙන හදිසිය මොකක්ද? විපක්ෂයත් සමහරලාට ආන්නේ ඉදිරියේ තියෙන අභියෝග මීට වැඩිය බරපතලයි. ඒ හින්දා දැම්ම ඡන්ද දිනාගණයකට ලෑස්ති වෙන්න හදනවද වගේ ප්‍රශ්නත් අහනවා. දැන් ඔය නීති රීති එක පක්ෂයකට විතරක් නෙමෙයි පොදුවේ සියලුම පක්ෂවලට අදාළ නීති රීති තමයි ඔය ගේන්නේ. එතකොට ඕකෙන් පාඩුව තියෙන්නේ ගොඩක්ම අපිට. මොකද අද මේ රටේ ජනතා ආකර්ෂණය තියෙන නායකයෝ දෙන්නම ඉන්න අපිත් එක්ක. මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා. දැන් දිස්ත්‍රික්කයක රැස්වීම් ප්‍රධාන රැස්වීම් තියන්න එපා කිව්වම කාටද අවාසි? ඒ අවාසිය තියෙන අපිටනේ. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ. එහෙම තියාගෙන තමයි අපිට මේ මැතිවරණ වලට යන්න තියෙන්නේ. මොකද සෙනගේ එක රාශී කරන්න පුළුවන් අපිට තමයි ලේසියෙන්ම. ඒ වගේ දේවල් ජනතාවට
අද පත්වෙලා තියන්ත විදිට අපි දැන් නිකාට රැස්වීමට ගියත් 100-200ක් එක්ක වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපිට කියන්න වෙලා තියෙනවා නෑ මේ සීමාව තුළ කටයුතු කරන්න කියලා. ඒ වගේ ප්‍රශ්න වලට වෙනවා. නමුත් ඔබතුමා ඇහුවා වගේ මෙච්චර ඉක්මනටයි මොකද්ද මේ හදිස්සිය? දැන් බලන්න කොරියාව මීට වඩා භයානක තත්ත්වයක කොරෝනා තියෙද්දි තමයි ඒගොල්ලන්ගේ මැතිවරණය තිබ්බේ. තියලා ඒ මැතිවරණ ප්‍රතිඵල දුන්නා. ක්‍රමවේද හඳුනාගත්තා. ඒ වගේම ඇමරිකාවේ මැතිවරණ තියන්න දෙන හිට නම් කළ වෙනස් කරන ඇමරිකාවේ මම දැක්කා මට මතක නිව්සීලන්ත වලද කොහෙද අගමැතිතුමේ කියලා ක්‍රම ඒ අදාළ කාල සීමාවේ ඡන්ද තියෙනවා කියලා. ඉතින් ඡන්දයක් කියන එක මම අර මුලින්ම කිව්වා වගේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය තමයි මැතිවරණය කියන එක. ඉතින් මේ මැතිවරණ තියන්න ඕනී කියන එක අපි ඉන්නවා ඒ ස්ථාවරේ. හොඳයි එහෙනම් අපි අන්ලිමිටඩ් නිමා කරන තැන අපේ රටේ මං හිතන්නේ වැඩිපුර වගකීමක් තියෙන විෂයන් කිහිපයක් යටතේ අමාත්‍ය දුර ඔබවන විශේෂයෙන් කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා ඇමතිතුමා ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට අපි අද අන්ලිමිටඩ් සංවාදයට ආරාධනා කළේ. ආර්ථිකය සම්බන්ධයෙන් අභියෝග තියෙනවා, මැතිවරණය කියලා ඉලක්කයක් තියෙනවා, කොරෝනා වසංගතය පාලනය කිරීමේ මර්ධනය කිරීමේ අභියෝගයක් තියෙනවා. මේ සියල්ල හමුවේ ජනතාවට දෙන අදහස් කාරණා මොනවද කියන දේ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ. ඇමතිතුමා බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තා. බොහොම ස්තුතියි. යළිත් දිනක එමනම් අපි හමුවන බලාපොරොත්තු ඇතිව අදට net fm unlimited තුලින් අපි සමුගන්නවා. net fm ඔස්සේ අහපු Facebook ඔස්සේ බලපු හැමෝටම ස්තුතියි. අපි යළිත් හමු වෙමු. සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.